right අපි අද පන්තිය පටන් ගමු. අපි දැන් මේ ඔයගොල්ලන්ගේ ව්‍යාපාර ගිණුම් කරන කියන විෂයේ අන්තිම අඩියට වගේ ඇවිල්ලා තියෙන්නේ. අපි මූලික ප්‍රකාශ හැදුවා බැංකුවක හදලා ඉවර කරා. අද මම කොටස් දෙකක් සාකච්ඡා කරනවා. එක පැත්තකින් බැංකුවක මූල්‍ය ප්‍රකාශ සහ ඊට අදාළ වෙන සමහර නීති රීති දෙනවා විභාගෙදී අහනවා තියරිටිකල් ප්‍රශ්න හැටියට. ඒ ටික සාකච්ඡා කරනවා. ඊට අමතරව මුදල් ප්‍රවාහ ප්‍රකාශ කියලා පාඩමක් තියෙනවා. ඒකත් අපි සාකච්ඡා කරනවා. right අපි මුලින්ම ගමු මුදල් ප්‍රවාහ ප්‍රකාශ කියන කොටස. මුදල් ප්‍රවාහ ප්‍රකාශ මුදල් ප්‍රවාහ ප්‍රකාශන කියන එක පටන් ගන්නේ අපේ තියෙනවා ගිණුම් කරන ප්‍රමිතියක් ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 7 කියලා. ඒත් ඒකේ තමයි සාකච්ඡා කරන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශ කියලා කියන්නේ මොනවාද සහ ඒකේ අවශ්‍ය කරුණු සාකච්ඡා කරන්නේ. එතකොට ඔයගොල්ලෝගේ මට්ටමේ අවශ්‍ය දේවල් විතරක් අපි මම මේ සෙෂන් එකට දාලා තියෙනවා. ඒකට පළවෙනි කාරණේ මතක තියාගන්න ඕනේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් කියන එකක් අපි හදන්නේ ඇයි කියන එක. ඔයගොල්ලන්ට මතක නම් LKS 1 ඒ කියන්නේ ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1 අපි සාකච්ඡා කරා. ඒකෙදි කිව්වා මූල්‍ය ප්‍රකාශ කියන ඩෙෆිනිෂන් එකට අයිති වෙන ಜಾති 6ක් තියෙනවා කියලා. ඒ ಜಾති 6 අපි ආයි කතා කරොත් එහෙම ආදායම් ප්‍රකාශය, විස්තරාත්මක ආදායම් ප්‍රකාශය ඇතුළුව, නිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය ඇතුළුව ආදායම් ප්‍රකාශය, ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, බැලන්ස් ෂීට් එක, ඊළඟට අපි කිව්වා මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියලා. මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ඊළඟට හිමිකම් වෙනස් වීම ප්‍රකාශය, ගිණුම් කරන ප්‍රතිපත්ති සහ ගිණුම් කරන සටහන්. ඔනෝයි ಜಾති 6 තමයි කිව්වේ. ඒකේ තුන්වෙනියට කිව්ව එක තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශය. ඊට අමතරව ඒටිඋට් එකේදීම අපි කතා කරා ඇයි ආදායම් ප්‍රකාශය හදන්නේ ඇයි, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්නේ ඇයි, මුදල් ප්‍රවාහ ප්‍රකාශය හදන්නේ ඇයි කියලා. ඔයාලට මතක නම් ආදායම් ප්‍රකාශය අපි හදන්නේ මෙහෙයුම් ප්‍රතිඵලය දැනගන්න, ලාභය හෝ අලාභය දැනගන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි හදන්නේ මූල්‍ය තත්ත්වය දැනගන්න. ආයතනයක තියෙන වත්කම්, වගකීම් සහ හිමිකම් මොනවාද කියන එක දැනගන්න. ඊළඟට මුදල් ප්‍රවාහ ප්‍රකාශය හදන්නේ ව්‍යාපාරයක ලාභය කියන එක අපි සකස් කරන්නේ උපචිත සංකල්පයට. හැබැයි මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙන් තමයි ඇත්තටම මුදල් සංකල්පයට අපි මේක සකස් කරන්නේ කොහොමද කියන එක දැනගන්න. එතකොට ලාභය කියන එකයි මුදල් කියන concept දෙකක්. ඒක ඉස්සෙල්ලම මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ. ලාභය කියන එක අපි සකස් කරන්නේ උපචිත සංකල්පය අනුව. උපචිත සංකල්පය කියලා කියන්නේ අපි ගත්තොත් ඒ උපචිත සංකල්පය කියලා කියන්නේ ආදායම් ගත්තොත් අපිට ආදායම් මුදලින් ලැබුණාද නැද්ද කියන එක ගැන අපි worry වෙන්නේ නැහැ. අපි බලන්නේ වර්ෂයට අදාළ ආදායමද නැද්ද කියන එක. ඊළඟට වියදම් ගත්තාම වියදමුත් අපි මුදලින් ලැබුණාද නැද්ද කියලා අපි worry වෙන්නේ නැහැ. අපි බලන්නේ වර්ෂයට අදාළ වියදමත් කියලා. ඔයගොල්ලන්ට මතක නම් සමහර ආදායම් අපිට මුදලින් ලැබුණත් අපි ඒව ලාභයට ගත්තේ නැහැ. හේතුව අපි කිව්වා කලින් ලැබුව ආදායම් කියලා. සමහර ආදායම් අපිට මුදලින් ලැබුණ නැතත් අපි ලාභයට ගත්තා. අපි ඒවට කිව්වා ලැබිය යුතු ආදායම් කියලා. ඒ වගේම වියදම් පැත්තට ගියොත් එහෙම සමහර වියදම් අපි මුදලින් ගෙව්වේ නැතත් අපි ඒව ලාභය සකස් කරද්දි ගත්තා. ඒවට අපි කිව්වා උපචිත වියදම්, ගෙවිය යුතු වියදම් කියලා. සමහර වියදම් තිබ්බා අපි මුදලින් ගෙවලා තිබ්බා. නමුත් අපි ඒව ලාභයට ගත්තේ නැහැ. වැඩිපුර ප්‍රමාණය වර්ෂයට අදාළ නැති ප්‍රමාණය අපි කිව්වා කලින් ගෙවූ වියදම් කියලා. ඒතර ලාභය අපි සකස් කරන්නේ උපජිත සංකල්පයට අනුව. ඒ කියන්නේ වර්ෂයට අදාළ වියදමක්ද වර්ෂයට අදාළ නැති වියදමක්ද, එහෙම නැත්නම් වර්ෂයට අදාළ ආදායමක්ද වර්ෂයට අදාළ නැති ආදායමක්ද කියන concept එක මත. හැබැයි මුදල් ප්‍රවාහ ප්‍රකාශය අපි හදන්නේ මුදල් පදනම මත. ඒතර එතනදී සැලකිල්ලට ගන්න එකම කාරණය මුදලින් ලැබුණාද මුදලින් ගෙව්වාද කියන එක විතරයි. ඒතර මුදල් ප්‍රවාහ ප්‍රකාශයක අපි බලන්නේ වෙනමම ඇන්ගල් එකකින් ව්‍යාපාරයක ආරම්භයේ තිබුණු මුදල් ප්‍රමාණයත් වර්ෂයේ අවසානයේ තියෙන මුදල් ප්‍රමාණයත් ඔය දෙක අතර කොහොමද දෝලණය වෙලා තියෙන්නේ, මොනවාද මුදල් අපිට ලැබිලා තියෙනේවා, අපි ඒවට කියන මුදල් ගලා ඒම් කියලා, මොනවාද අපේ මුදල් ගිහිලා තියෙනේවා අපි කියන මුදල් ගලා යෑම් කියලා.
එතකොට මේ ඔක්කොටම අපි කියනවා මුදල් ප්‍රවාහ කියලා. ඒතර අපි ගාව තියෙන මුදල් ගලා ඒම් මුදල් ප්‍රවාහ තියෙනවා. මුදල් ගලා යෑම් මුදල් ප්‍රවාහ තියෙනවා. ඒතර අවසානයේ අපි මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙන් අපි සකස් කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්ෂයේ මුල තිබ්බ මුදල් සහ මුදල් වලට සමාන දෑ වර්ෂයේ අග තියෙන මුදල් සහ මුදල් වලට සමාන දෑ බවට පත් වෙන්න මොනවාද වෙච්ච ගනුදෙනු මොනවාද වෙච්ච බලපෑම් ඒ ටික අපි යම් ආකාරයක වර්ගීකරණයක් කරලා ඒ අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් අපි සකස් කරනවා right අද අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශවල සාකච්ඡා කරන්න මම අද බලාපොරොත්තු වෙන්නේ තියරිටිකල් කාරණා විතරයි අපි ලබන සතියේ තමයි ගාණක් හදන්නේ right ඉතින් ඉස්සෙල්ලාම හොඳට අහගෙන ඉන්න මොකද්ද මේ දැන් මම යම් ආකාරයක බෑග්ග්‍රවුන්ඩ් එකක් ඔයගොල්ලන්ට දුන්නා බලමු මෙන්න මේකේ තියෙනවා තව වැඩිපුර කාරණා ගොඩක් තියෙනවා දැන් මුලින්ම ගත්තොත් එහෙම මුදල් ප්‍රවාහ ප්‍රකාශන වල අරමුණු මොකක්ද right මූල්‍ය ප්‍රකාශ අපි සකස් කරන මම කියව කාරණේම තමයි මූල්‍ය ප්‍රකාශ අපි පරිහරණය කරන කට්ටියට විවිධ තොරතුරු අපි දෙන්න ඕනේ. ඔයගොල්ලන්ට මතක නම් මූල්‍ය ප්‍රකාශ වලත් පරමාර්ථය කියලා එකක් මම අපි කතා කරා LKS 1 යටතේ. right? ලංකා ගිණුම් කරන ප්‍රමිතාංකික යටතේ අපි කොහොම මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේ පරමාර්ථය මොකක්ද කියලා. ඒතර මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේ පරමාර්ථය තමයි අපේ ව්‍යාපාරයේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ පාර්ශවයන් ව්‍යාපාරයේ පිළිබඳ විවිධ තීරණ ගන්නවා. ඒත් අපි මූල්‍ය ප්‍රකාශ සකස් කරන්න ඕනේ අන්නේ ගන්න තීරණ වලට අවශ්‍ය තොරතුරු සපයන්න. මූල්‍ය ප්‍රකාශ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන් ඉන්නවා. ඔවුන් විවිධ තීරණ ගන්නවා ව්‍යාපාරයේ සම්බන්ධව. එක්ක වැඩිපුර සල්ලි දානවද එහෙම නැත්නම් තව වැඩි සල්ලි විත්ඩ්‍රෝ කරගන්නවද කාගෙන්ද අපේ ලාභයක් තියෙනවද අලාභයක් තියෙනවද වත්කම් මොනවාද වගකීම් මොනවාද එක එක ව්‍යාපාරයේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවය අනුව ඒගොල්ලෝගේ පර්පස් එක වෙනස්. ඒත් එක්කෙනෙක් තමයි අයිතිකරුවෝ එක්කෙනෙක් කළමනාකරුවෝ සමහරලාට සේවකයෝ උනන්දුවක් දක්වන සමන්ගේ ජොබ් එක සුරක්ෂිතද නැද්ද කියලා බලන්න. right ඒ අවශ්‍ය තොරතුරු සපයන එක තමයි මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේ අරමුණ වෙන්නේ. ඒතර මූල්‍ය ප්‍රකාශ වල ප්‍රධාන අංග 6ක් තියෙනවා. ඒ 6න් පළවෙනි අංග 3 ආදායම් ප්‍රකාශය, මූල්‍ය දත්ත ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය. ආදායම් ප්‍රකාශයෙන් තමයි මෙහෙයුම් ප්‍රතිඵලය. එහෙම නැත්නම් ලාභය හෝ අලාභය දෙන්නේ. මූල්‍ය දත්ත ප්‍රකාශයෙන් තමයි වත්කම්, වගකීම්, හිමිකම් ශේෂයන් ගැන තොරතුරු දෙන්නේ. ඊළඟට මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙන් තමයි මොනවාද දෙන්නේ තොරතුරු මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙන් තමයි දෙන්නේ තොරතුරු ව්‍යාපාරයේ තියෙන මුදල් පිළිබඳ තොරතුරු දෙන්නේ මුදල් පිළිබඳ තොරතුරු දෙන්නේ මම අර කලින් කිව්වා වගේ ආරම්භක මුදල් කොච්චරක් තිබ්බාද අවසානයේ මුදල් කොච්චරක් තිබ්බාද ওই දෙක අතර මොනවාද වෙච්ච දෝලනයන් කියන එක right ওই දෙක අතර මොනවාද වෙච්ච දෝලනයන් කියන එක ඊළඟ කාරණේ තමයි ඇයි අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශ කියන එකේ දැන් පළවෙනි කොටස මම සාකච්ඡා කරා මූල්‍ය ප්‍රකාශ ප්‍රයෝජන ගන්න පාර්ශවයන්ට සිය ආර්ථික තීරණ ගැනීම සඳහා මුදල් උත්පාදනය කිරීමට ආයතනයේ සතු හැකියාවත් එම මුදල් ප්‍රයෝජනට ගැනීමට ව්‍යාපාරයට ඇති අවශ්‍යතාවයත් ඒවා ජනනීය වූ ආකාරයත් පරිහරණය කළ ආකාරයත් පිළිබඳව මුදල් ප්‍රවාහයන් සම්බන්ධ තොරතුරු වැදගත් වේ. right එතකොට ඒක පළවෙනි එක දැන් අපි විග්‍රහ කරා ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශ පරිහරණය කරන කට්ටියට දැනගන්න ඕනේ ව්‍යාපාරයේ මුදල් පිළිබඳ තොරතුරු. මේක හොඳයි. සමහර වෙලාවට ඔයගොල්ලන්ට මම විස්තරට පැහැදිලි කරන්න ආයතනවල ලාභ තියෙනවා. හැබැයි මුදල් පිළිබඳ සම්බන්ධ ප්‍රශ්න ගැටලු තියෙන්න පුළුවන්. මුදල් පිළිබඳ සම්බන්ධ ප්‍රශ්න ගැටලු තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී අනිවාර්යයෙන්ම අපිට තොරතුරු දෙන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය. මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙන් තමයි අපිට කියන්නේ මෙන්න මේ විස්තර ටික මොන වගේ මුදල් සම්බන්ධයෙන් මේ ආයතනයේ ස්ට්‍රෝං තැනක ඉන්නවද එහෙම නැත්නම් වීක් තැනක ඉන්නවද කියලා.
right. එතකොට මෙම ආර්ථික තීරණ ගැනීම සඳහා මුදල් සහ මුදල් වලට සමාන දෑ උත්පාදනය කිරීමේ හැකියාවත් ඒ හා සම්බන්ධ නිශ්චිතභාවයත් යන කරුණු වැදගත් වෙනවා. එතකොට මේ ආයතනයකට ඇත්තටම මුදල් උත්පාදනය කරන්න පුළුවන්ද? මුදල් උත්පාදනය කිරීමේ හැකියාව තියෙනවද? ඒක දිගටම කරගෙන යන්න පුළුවන්ද කියන එක තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශයකින් කියවෙන්නේ. right. එතකොට සමහර ගොඩක් වෙලාවට accounts ගැන අවබෝධයක් නැති ගොඩාක් කට්ටිය ගිණුම් තියන්නේ මේ මුදල් පදනම මත. අපි ඇත්තටම ගිණුම් තියන්න ඕනේ උපචිත පදනම මත. හැබැයි සමහර වෙලාවට ගිණුම් පිළිබඳ අවබෝධයක් නැති කට්ටිය උත්සාහ කරනවා මේ මුදල් පදනම මත ඉඳලා ගිණුම් තියන්න. එතකොට ඇත්තටම මේගොල්ලොන් මුදලෙන් ගෙවුවොත් විතරයි සමහරලාට වීදමක් හැටියට වාර්තා කරන්නේ. මුදල් ලැබුණොත් විතරයි අපි ආදායමක් හැටියට දාන්නේ. right. ඒතර එවැනි තත්ත්වයක ඉන්න සමහර කට්ටියක් ඉන්නවා. ඒතර ඒගොල්ලෝ තනිකරම ඇත්තටම එතකොට ගිණුම් වල තියෙන එකයි මුදල් වලටයි සමානයි ඇත්තටම. ඒත් ඇත්තටම මේගොල්ලෝ ආදායම් ප්‍රකාශය නෙමෙයි ඇත්තටම හදලා තියෙන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් තමයි තමන්ගේ ගිණුම් හැටියට. right. ඒතර ගිණුම් කරන්න පිළිබඳ ඇත්තටම අවබෝධයක් නැති කට්ටිය ඉන්නවනේ සමහරලාට ඒ වගේ වෙන්න පුළුවන්. right. ඊළඟ පොයින්ට් එක අපි ගත්තොත් එහෙම ප්‍රමිතියේ අරමුණ වන්නේ එකී පාර්ශවයන්ගේ ආර්ථික තීරණ ගැනීම සඳහා අදාළ වන පරිදි ව්‍යාපාරයක් සම්බන්ධයෙන් කිසියම් කාලච්ඡේදයක් සඳහා මුදල් වලට සමාන දෑවල සිදු වෙනස් වීම මෙහෙයුම් ආයෝජන හා මූලික ක්‍රියාකාරකම් වශයෙන් වර්ග කර මුදල් ජනනය හා භාවිතය දැකින අර්ථවත් ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම. එතකොට අපේ ව්‍යාපාරයේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ව්‍යාපාරයේ මුදල් තත්ත්වය පිළිබඳව මුදල් ජනනය වෙච්ච විදිය ඒවා වේදම් කරපු විදිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් දෙන්න කාරණා තුනක් යටතේ මෙහෙයුම් ක්‍රියාකාරකම් ආයෝජන ක්‍රියාකාරකම් සහ මූලික ක්‍රියාකාරකම් කියලා හෙඩින්ස් තුනක් යටතේ අපි දෙන්න ඕනේ අපිට මුදල් ලැබුණේ කොහොමද ඒවා වේදම් කළේ කොහොමද කියලා ස්ටේට්මන්ට් එකක් හදලා දෙන්න ඕනේ. ඒකට තමයි අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් කියලා කියන්නේ. ඇත්තටම මුදල් ප්‍රවාහ ප්‍රකාශයක ෆෝමැට් එකට යන්න ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට දල වශයෙන් මම කිව්වොත් එහෙම අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් හදනකොට පටන් ගන්නවා වර්ෂයේ මුල අපේ මුදල් තත්ත්වයෙන්. ඊළඟට වර්ෂය තුල මුදල් අපි වේදම් කරපු ඒවයි අපිට මුදල් ලැබුණේ ඒවයි ටික ඔක්කොම අරගෙන ඉවිල්ලා අපි බලනවා මුදල් මොනවාද ලැබුණේ මොනවාද අපි වේදම් කරේ කියලා අපි බලනවා බලලි වෙලා ඒක කාරණා තුනක් යටතේ කැටගරයිස් කරනවා තුනක් යටතේ කොටස් තුනක් යටතේ ඒවා තමයි පළවෙනි එක තමයි කැටගරයිස් කරන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා දෙවෙනි එක කැටගරයිස් කරනවා ආයෝජන ක්‍රියාකාරකම් කියලා තුන්වෙනි එක අපි කැටගරයිස් කරනවා මූලික ක්‍රියාකාරකම් කියලා. ඔන්න ඔය කැටගරීස් තුනේ යටතේ අපේ වර්ෂය තුල අපිට ජනනය වෙච්ච මුදල් ප්‍රමාණය එහෙම නැත්නම් අපෙන් වේදම් වෙච්ච මුදල් ප්‍රමාණයෙන් ওই ටික කොහොම ටික අපි කැටගරයිස් කරලා අවසාන මුදල් සහ මුදල් වලට සමාන දේ අපි හොයාගන්න ඕනේ. අවසාන මුදල් සහ මුදල් වලට සමාන දේ අපි හොයාගන්න ඕනේ. right. එතකොට ඒක තමයි අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් කියලා සකස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට කලින් මම කිව්වා වගේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයකට එහෙම නැත්නම් මුදල් ප්‍රවාහ අංශ කිහිපයක් තියෙනවා. ඒ තමයි ප්‍රධාන අංශ තුනකට අපි බෙදනවා. එතන මෙන්න මේ ප්‍රධාන අංශ තුනේටදී තමයි ව්‍යාපාරයක් විසින් ජනනය කරපු මුදල් ප්‍රවාහ. ඒ කියන්නේ ව්‍යාපාරයට ලැබිච්ච මුදල් ප්‍රවාහ නැත්නම් මුදල් ගලා ඒම් කියන ඒවා. cash inflows කියන ඒවා. ඊළඟට මුදල් ගලා යෑම් කියන ඒවා. cash outflows කියන ඒවා. ඕවා වර්ග කරන්නේ ප්‍රධාන අංශ තුනක් යටතේ. අංක තුනක් යටතේ. එක තමයි මෙහෙයුම් ක්‍රියාකාරකම්, දෙවෙනි එක ආයෝජන ක්‍රියාකාරකම්, තුන්වෙනි එක මූලික ක්‍රියාකාරකම්. එතන ඔය කැටගරීස් තුනේ යටතේ තමයි අපේ මුදල් ප්‍රවාහ ප්‍රකාශ අපි වර්ග කිරීම සිද්ධ කරන්නේ. එතකොට පළවෙනි කොටස තමයි මෙහෙයුම් ක්‍රියාකාරකම්, දෙවෙනි කොටස ආයෝජන ක්‍රියාකාරකම්, තුන්වෙනි කොටස මූලික ක්‍රියාකාරකම්. ඔන්න ඔය කැටගරීස් තුනේ යටතේ අපි වර්ග කිරීම කරනවා මුදල් ප්‍රවාහ ව්‍යාපාරයට ජනනය වෙච්ච විදිය. ඒ කියන්නේ මුදල් ගලා ඒම් මොනවාද මුදල් ගලා යෑම් මොනවාද කියන එක ඔන්න ඔය බේසික් කැටගරීස් තුනේ යටතේ වර්ග කිරීමක් කරනවා. right.
එතකොට මතක තියාගන්න අපි හදන මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ අනිවාර්යෙන් මෙන්න මේ ප්‍රධාන කැටගරිස් තුනේ යටතේ ව්‍යාපාරයට ලැබිච්ච ව්‍යාපාරයෙන් ගෙවිච්ච සියලුම මුදල් ප්‍රවාහ අපි කැටගරයිස් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒතර පළවෙනි කැටගරි එක තමයි මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා කියන්නේ. දෙවෙනි එක තමයි ආයෝජන ක්‍රියාකාරකම් කියන්නේ. තුන්වෙනි එක තමයි මූල්‍ය ක්‍රියාකාරකම් කියන්නේ. නොය ಜಾති තුන යටතේ අපි අපේ තියෙන සියලුම මුදල් ගලා ඒම් සහ මුදල් ගලා යෑම් සහ මුදල් ගලා යෑම් සියලුම දේවල් අපි වර්ග කිරීම කරන්න ඕනේ. right? ඒතර ව්‍යාපාරයක් සම්බන්ධයෙන් මුදල් සහ මුදල් වලට සමාන දෑ ගලා ඒම් ප්‍රවාහයන් ඒ කියන්නේ ඉන්ෆ්ලෝස් සහ ව්‍යාපාරයෙන් පිටත ගලා යෑම් ප්‍රවාහයන් අවුට්ෆ්ලෝස් ප්‍රධාන අංශය තුනක් යටතේ වර්ග කළ හැකියි. එකක් තමයි මෙහෙයුම් ක්‍රියාකාරකම්, දෙවෙනි එක ආයෝජන ක්‍රියාකාරකම්, තුන්වෙනි එක මූල්‍ය ක්‍රියාකාරකම්. එතකොට අපේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය බේසිකලි අපි පටන් ගන්නවා ආරම්භයේ තියෙන මුදල් සහ මුදල් වලට සමාන දෑ වලින් මේන් කැටගරිස් තුනක් තියෙනවා. ඒ තමයි මොනවාද කැටගරිස් තුන? මෙහෙයුම් ක්‍රියාකාරකම්, ආයෝජන ක්‍රියාකාරකම් සහ මූල්‍ය ක්‍රියාකාරකම් කියන එක. එතකොට ඔය කැටගරිස් තුන යටතේ අපි වර්ග කරලා මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කිරීම සිද්ධ කරන්න ඕනේ. right. ඊළඟට අපි එනවා ඩීටේලි ඔය මුදල් ප්‍රවාහ ප්‍රකාශ වලට සම්බන්ධ අංශ තුන සම්බන්ධයෙන් ඩීටේලි අපි කතා කරනවා. ඒ කියන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා කියන්නේ මොනවාද? මොන වගේ જાතිද ඔකට අහු වෙන්නේ? ඊළඟට ආයෝජන ක්‍රියාකාරකම් කියලා කියන්නේ මොනවාද? මොන වගේ දේවල්ද ඔකට ඔය යටතට වැටෙන්නේ? ඊළඟට මූල්‍ය ක්‍රියාකාරකම් කියලා කියන්නේ මොනවාද? මොන වගේ දේවල්ද ඔය යටතට වැටෙන්නේ කියන එක අපි ඩීටේලි කතා කරනවා උදාහරණත් එක්ක. ඊට ඉස්සෙල්ලා මෙන්න මේවා තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශයක ප්‍රයෝජන. right? ඒතර කෙනෙකුට මේවා සාමාන්‍යයෙන් කියවලා තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. පළවෙනි ප්‍රයෝජනය තමයි ව්‍යාපාරයක මුදල් සහ මුදල් වලට සමාන දෑ ජනනය කිරීමට ඇති හැකියාව දැනගන්න පුළුවන් වෙනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශයක මුදල් ජනනය කිරීමට ඇති හැකියාව දැනගන්න පුළුවන් වෙනවා. පළවෙනියෙන්ම මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් සකස් කිරීමෙන්. දෙවෙනි එක තමයි අපිට දැනගන්න පුළුවන් වෙනවා විවිධ ආයතන අතර අනාගතයේ මුදල් ප්‍රවාහයන්හි වර්තමාන වටිනාකම් තක්සේරු කිරීමටත් ඒ වගේ ඇති මුදල් ප්‍රවාහ සංස්ථාදනය කිරීමටත් හැකියාවක් ලැබෙනවා. තුන්වෙනි එක අනෙකුත් මූල්‍ය ප්‍රකාශන කියන්නේ ආදායම් ප්‍රකාශන එහෙම නැත්නම් ශේෂපත්‍රය හා සම්බන්ධ කර භාවිතා කිරීමේදී ව්‍යාපාරයේ ලාභදායීත්වය සහ ශුද්ධවත්කම් වල වෙනස් වීම මූල්‍ය ව්‍යුහය මෙන්ම ද්‍රව්‍යශීලතාවය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට මේ හැම එකකින්ම කියවෙන්නේ ව්‍යාපාරයක මුදල් සම්බන්ධයෙන් තොරතුරු අපි ලබා ගත්තට පස්සේ අපිට මොන වගේ අවබෝධයක් ලබා ගන්න පුළුවන්ද කියන එක මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙන්. ඊළඟ කාරණේ අංක 4 කියන්නේ අනාගත මුදල් ප්‍රවාහන් සම්බන්ධයෙන් ඇති කළ යුතු පාලනයන් පිළිබඳව. දැන් අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් සකස් කරාට පස්සේ ඒකේ අපිට දැනගන්න පුළුවන් වෙනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශයකින් මොන වගේ මුදල් ප්‍රවාහයෙන්ද අපිට ජනනය වෙන්නේ කියලා. එතකොට මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයකින් ජනනය වන දේවල් ටික දිහා බලලා අපිට කියන්න පුළුවන් කොච්චර මුදල් ප්‍රවාහයක් ප්‍රමාණයක් අපිට ජනනය වුණාද ඉස්සරහට අනාගතේ සැලසුම් කරන්න පුළුවන්. දැන් ওই කැටගරිස් තුනේට විශේෂයෙන්ම මෙහෙයුම් ආයෝජන සහ මූල්‍ය ක්‍රියාකාරකම් තුනේ යටතේ කොච්චර මුදල් ප්‍රවාහයක් ජනනය වුණාද කොච්චර එස්ටිමේෂන් එකක් අපිට කරන්න පුළුවන්ද බැයිද කියන එකත් දැනගන්න පුළුවන් වෙනවා. අවසාන එක ව්‍යාපාරයේ මුදල් ඉපීම හා භාවිතා කිරීමේ ඵලදායීතාවය නිගමනය කරන්න පුළුවන්. right? ව්‍යාපාරයේ මුදල් ඉපීමේ හා භාවිතා කිරීමේ ඵලදායීතාවය නිගමනය කරන්න පුළුවන්.
ඒතර ඔය තමයි අතර මුදල් ප්‍රකාශයක ප්‍රයෝජන වෙන්නේ. ඔයගොල්ලන්ට කියවලා තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට මේ ප්‍රමිතියේ නිර්වචනය කරලා තියෙනවා යම් terms. එතකොට මේ terms දිහා බලලා ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මොනවාද මුදල් ප්‍රකාශයක අපි ඇතුළත් කරන දේවල් කියන එක. එතකොට මේ ප්‍රමිතියේ නිර්වචනය කරලා තියෙනවා මුදල් කියලා කියන්නේ මොනවද කියලා. එතකොට මුදල් කියන එකට ප්‍රමිතිය කියනවා අතැති මුදල් කියන එක ගන්න ඕනේ. කියන්නේ කාසි හා නෝට්ටු කියන එක. ඊළඟට බැංකු ශේෂ තියෙනවා නම් බැංකු ශේෂ ගන්න ඕනේ. ඊළඟට ඉල්ලුම් තැන්පතු. ඉල්ලුම් තැන්පතු කියලා කියන්නේ අපේ කරන්ට් accounts වල තියෙන balances. ඒවා තමයි මුදල් කියලා අපි සකස් කිරීමට භාවිතා කරන්නේ. මුදල් කියලා අපි ගන්න අතැති මුදල්, බැංකු ශේෂ සහ ඉල්ලුම් තැන්පතු. right? ඒතර ඔන්න ඔය තුනේ එකතු වල තමයි අපි කියන්නේ මුදල් කියලා. ඒතර හැම වෙලාවෙම මුදල් කියන ගොඩට ඔන්න ඔය තුන අනිවාර්යයෙන්ම අයිති වෙන්න ඕනේ. ඒතර විභාගයේ පැත්තෙන් සමහරලාට මේ වගේ ඩෙෆිනිෂන් එකක් අහන්න පුළුවන් ඔයගොල්ලෝගෙන් මුදල් කියන LK7 වල යටතේ එහෙම නැත්නම් ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 7 යටතේ මුදල් කියලා කියන්නේ මොනවද කියලා. ඒතර මුදල් කියලා කියන්නේ මොනවද කියලා අහුවොත් එimhe ඔයගොල්ලන්ට කියන්න වෙන්නේ අත්‍යවශ්‍ය මුදල්, බැංකු ශේෂය, ඉල්ලුම් තැන්පතු තමයි කියන්න වෙන්නේ මුදල් කියලා කියන්නේ මොනවද කියලා. right. ඊළඟට මුදල් සහ මුදල් වලට සමාන දෑ. මුදල් සහ මුදල් වලට සමාන දෑ. එතකොට ඒකෙදි කතා කරන්නේ අර ඉස්සෙල්ලා කියපු මුදල් වලට අමතරව ඉහළ ද්‍රවශීලතාවයක් තියෙන. ඒ කියන්නේ ඉහළ ද්‍රවශීලතාවය කියන ද්‍රවශීලතාවය කියන්නේ ඔයගොල්ලෝ දන්න ද්‍රවශීලතාවය කියලා කියන්නේ ඉක්මනට මුදල් බවට පත් කර ගැනීමේ හැකියාව. ඉක්මනට මුදල් බවට පත් කර ගැනීමේ හැකියාව. එතකොට ඉහළ ද්‍රවශීලතාවයකින් යුත් ඉක්මනට මුදල් බවට පත් කර ගැනීමේ හැකියාවකින් යුත් කෙටි කාලීන ආයෝජන අතර මේවා කිසිදු අවධානමකින් තොරව මුදල් බවට පරිවර්තනය කර හැකියි. එතකොට ද්‍රවශීලතාවය කියලා කියන්නේ ඉක්මනින් මුදල් බවට පත් කර ගැනීම කියන එකට තව කෑල්ලක් අපි දාන්න ඕනේ සාමාන්‍ය වෙළඳපොළ තත්ත්වයන් යටතේ. සාමාන්‍ය වෙළඳපොළ තත්ත්වයන් යටතේ. ඒතර සාමාන්‍ය වෙළඳපොළ තත්ත්වයන් යටතේ තමයි ඉක්මනට ඒ කියන්නේ අලාභයක් වෙන්නේ නැතුව. right? දැන් සමහර ඒවාත් ඉක්මනට විකුණ ගන්න පුළුවන් අපි අඩු මිලට විකුණනවා නම්. right? සාමාන්‍ය වෙළඳපොළ මිලට වඩා අඩු මිලකට විකුණනවා නම් අපිට ඉක්මනට මුදල් බවට පත් කරගන්න පුළුවන්. right? සාමාන්‍ය වෙළඳපොළ මිලට වඩා අඩු මිලකට විකුණනවා නම් ඉක්මනට මුදල් බවට පත් කරගන්න පුළුවන්. හැබැයි අපිට අලාභයක් වෙනවා. right? අලාභයක් වෙනවා. ඒතර අලාභයක් නැතුව අපිට ඉක්මනට මුදල් බවට පත් කරගන්න පුළුවන් නම් අපි ඒවට කියනවා ඉහළ ද්‍රවශීලතාවයක් සහිත දේවල්. ඒවට අපි කියන මුදල් සහ මුදල් වලට සමාන දෑ කියලා. right? එතකොට යම් දෙයක් තියෙනවා යම් ආයෝජනයක් තියෙනවා නම් කෙටි කාලීන ආයෝජන ඒවා ඉහළ ද්‍රවශීලතාවයක් තියෙනවා නම් ඒවා ඉක්මනට මුදල් බවට පත් කරගන්න පුළුවන් නම් ඒවට අපි කියනවා මුදල් වලට සමාන දෑ කියලා. දැන් උදාහරණයක් හැටියට මෙතන කියලා තියෙනවා කෙටි කාලයකින් එනම් 3 මාසකින් හෝ ඊට අඩු කාලයකින් කලපිරෙන බදු සංචිත සහතික පත්‍ර, කෙටි කාලීන ස්ථාවර තැන්පතු, ත්‍රිමාසික භාණ්ඩාගාර බිල්පත් වැනි දේ. right? එතකොට ඇත්තට මේ හැම එකේම අපි කතා කරොත් එහෙම ෆික්ස් ඩිපොසිට් එකක් ගත්තොත් මාස 3කට වඩා අඩු ඉක්මනට මුදල් බවට පත් කරගන්න පුළුවන්. right? අවම ලාභයක් යටතේ. ඊළඟට ත්‍රිමාසික භාණ්ඩාගාර ට්‍රෙෂරි බිල් මාස 3 ඒවා. ඒවට ඉක්මනට මුදල් බවට යම් ආකාරයක ලාභයක් තියෙනවා. නමුත් ලොකු ලාභයක් නැහැ. right? ඒතර අපි ප්‍රීමැචුවර් ගන්නවා නම් එහෙම නැත්නම් ට්‍රෙෂරි බිලක් හරි FD එකක් හරි වේලාස්ලින් අප්ලිෆ්ට් කරනවා නම් යම් ආකාරයක අලාභයක් තියෙන ඔරිජිනල්ම අපිට ඇග්‍රි වෙච්ච දේවල් අපිට හම්බෙන්නේ නැහැ. නමුත් අලාභයක් තියෙනවා. right? හැබැයි ඒක අවම අලාභයක්. දැන් මෙතන උඩින් කියලා කියන්නේ ඒකයි අවම අලාභයකින් තමයි මේක මුදල් බවට පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි සමහර ඒවා මුදල් බවට පත් කරගන්න බෑ එහෙම. දැන් උදාහරණයක් හැටියට ඔයගොල්ලෝ ආයෝජනය කරලා තියෙනවා නම් හිතන්නකෝ ණය කරවල මොකක් හරි කම්පැනි එක ණය කර අවුරුදු 5ක ණය කරවල ආයෝජනය කරලා තියෙනවා. ඒතර ඔයගොල්ලෝට අවුරුදු 5ක් යනකම් තියාගෙන ඉන්න වෙනවා ඒ ණය කර. right? ඒතර ඒ වගේ ඒවා මේකට අයිති වෙන්නේ නැහැ. මුදල් සහ මුදල් වලට සමාන දෑ වලට ඒක අයිති වෙන්නේ නැහැ. right? ඒතර ඉහළ ද්‍රවශීලතාවයක් තියෙන්න ඕනේ. ඊට අමතරව අවම පිරිවැයක් යටතේ ඉක්මනට මුදල් බවට පත් කර ගැනීම හැකියාවක් තියෙන කෙටි කාලීන ආයෝජන තමයි මුදල් වලට සමාන දෑ හැටියට ගන්න. ඒතර මෙතන උදාහරණයක් දීලා තිනවා. ඔය මාස 3 ට්‍රෙෂරි බිල් මාස 3 ෆික්ස් ඩිපොසිට් එකක් වගේ එකක් මේ යටතට ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
ඊළඟට මුදල් ප්‍රවාහයන්. මොනවාද මුදල් ප්‍රවාහයන් කියන්නේ? හරි. ඒතර මුදල් ප්‍රවාහයන් කියලා කියන්නේ මුදල් සහ මුදල් වලට සමාන දෑ ආයතනය තුළට ගලා ඒමත්. ඒ කියන්නේ ඉන්ෆ්ලෝස් සහ ආයතනයෙන් පිටතට ගලා යාම. right? කෑෂ් ඉන්ෆ්ලෝස් සහ කෑෂ් අවුට්ෆ්ලෝස් වලට තමයි මුදල් ප්‍රවාහයන් කියලා කියන්නේ. අපි කියනවා කෑෂ් ෆ්ලෝස් කියලා. ඒතර කෑෂ් ෆ්ලෝස් ಜಾති දෙකයි කෑෂ් ඉන්ෆ්ලෝස් කෑෂ් අවුට්ෆ්ලෝස්. ඒතර උදාහරණයක් හැටියට අපි කෑෂ් ඉන්ෆ්ලෝ එකක් කිව්වොත් එහෙම අපි ගනුදෙනු කරුවන්ට අත්පිට මුදලට විකුණුවාම අපිට හම්බ වෙනවා මුදල්. ඒක කෑෂ් ඉන්ෆ්ලෝ එකක්. එහෙම නැත්නම් අපි ගාව තියෙන ප්‍රොපර්ටි එකක් කාට හරි විකුණනවා. විකුණුවාම අපිට හම්බ වෙනවා මුදල්. අපි ණය මුදලක් ලබා ගන්නවා. අපිට හම්බ වෙනවා මුදල්. right? එතකොට ඒක කෑෂ් ඉන්ෆ්ලෝ එකක්. කෑෂ් ෆ්ලෝස් ಜಾති දෙකයි කෑෂ් ඉන්ෆ්ලෝස් එහෙම නැත්නම් මුදල් ගලා යෑම මුදල් ගලා යෑම කෑෂ් අවුට්ෆ්ලෝස්. ඊට දෙවෙනි කෑල්ල ගත්තාම දෙවෙනි කොටස කියලා කියන්නේ කෑෂ් අවුට්ෆ්ලෝස්. කෑෂ් අවුට්ෆ්ලෝස් ගත්තාම කෑෂ් අවුට්ෆ්ලෝස් වලට අපිට උදාහරණ කියන්න පුළුවන් ඕන තරම්. right? ඒ කියන්නේ අපි භාණ්ඩ මිලදී ගන්නවා. මුදල් දීලා භාණ්ඩ මිලදී ගන්නවා. ඊළඟට හිතන්නකෝ අපි ඉඩමක් මිලදී ගන්නවා. කෑෂ් අවුට්ෆ්ලෝ එක. right? අපි ණය මුදලක් ගෙවනවා. එතකොට ඒක කෑෂ් අවුට්ෆ්ලෝ එක. right? ඒ වගේ මුදල් ප්‍රවාහයන් කෑෂ් ෆ්ලෝස් ගත්තම ಜಾති දෙකයි කෑෂ් ඉන්ෆ්ලෝස් කෑෂ් අවුට්ෆ්ලෝස්. ඒතර ඔය යටතේ අපිට හඳුනා ගන්න පුළුවන් අපේ මුදල් ප්‍රවාහයන් මොනවාද කියලා. ඒතර මුදල් ප්‍රවාහයන් මම අර කලින් කිව්වා වගේ ಜಾති තුනකට බෙදනවා මෙහෙයුම් ක්‍රියාකාරකම් ආයෝජන ක්‍රියාකාරකම් සහ මූලික ක්‍රියාකාරකම්. දැන් ඒක තමයි මේකේ මේ ඩෙෆිනිෂන්ස් දීලා තියෙනවා ස්ටෑන්ඩඩ් එකේ මෙන්න මේ විදිහට. ආයතනයේ ප්‍රධාන ආදායම් ඉපදවීම ප්‍රවාහය මෙහෙයුම් ක්‍රියාකාරකම් වන අතර ආයෝජන හා මූලික ක්‍රියාකාරකම් නොවන අනෙකුත් ක්‍රියාකාරකම් වේ. ඒකට පරිස්සම් වෙලා තියෙනවා යම් දෙයක් ආයෝජන ක්‍රියාකාරකමක් හරි මූලික ක්‍රියාකාරකමක් හරි වෙනවා නම් ඒවා මෙහෙයුම් ක්‍රියාකාරකම් කියන ගොඩට අයිති වෙන්නේ නැහැ. right? ආයතනයක ප්‍රධාන ආදායම් ඉපදවීමේ ප්‍රවාහය තමයි මෙහෙයුම් ක්‍රියාකාරකම් වෙන්නේ. ඒ කියන්නේ අපේ මේන් බිස්නස් ඇක්ටිවිටි එකකින් අපිට ජනනය වෙන මොන හරි මුදල් ප්‍රවාහ තියෙනවා නම් ඒව තමයි මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා කියන්නේ. ඒතර මේන් බිස්නස් ඇක්ටිවිටි එකකින් අපිට මොන හරි මුදල් ප්‍රවාහයෙන් ජනනය වෙනවා නම් ඒවට අපි කියනවා මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා. එතන මේකේ තවත් පරිසම් වෙලා තියෙනවා. ඒතර මෙහෙයුම් ක්‍රියාකාරකම් කියන ගොඩට වැටෙන්නේ ආයෝජන හා මූලික ක්‍රියාකාරකම් නොවන දේවල්. ආයෝජන හා මූලික ක්‍රියාකාරකම් නොවන දේවල් තමයි මෙහෙයුම් ක්‍රියාකාරකම් කියන ගොඩට වැටෙන්නේ. right? ඊළඟට 5 ආයෝජන ක්‍රියාකාරකම්. ඒතර ආයෝජන ක්‍රියාකාරකම් කියලා කියන්නේ මොනවාද? මුදල් සහ මුදල් වලට සමාන දේ යන්නට අයත් නොවන වෙනත් ආයෝජනයන් අත්පත් කර ගැනීම සහ ඉවත් කිරීම. දැන් අපි මුදල් සහ මුදල් වලට සමාන දේ කියන එකටත් දාගත්තනේ සමහර ආයෝජන. ඒවා ඇරුණහම වෙනත් ඕනම ආයෝජනයක් අත්පත් කර ගැනීම එහෙම නැත්නම් ඉවත් කර ගැනීම. අලුතෙන් ඇක්වයර් කරගන්න එක එහෙම නැත්නම් ඩිස්පෝස් කරන එක. ඒව ඔක්කොම ආයෝජන ක්‍රියාකාරකම් කියන කොටට. ඇත්තටම බේසිකලි එතන ගන්න තියෙන්නේ අපි අලුතෙන් කරන ආයෝජනයක් එහෙම නැත්නම් අපි ගාව තියෙන ආයෝජනයක් විකිණීමක්. ඒව තමයි ආයෝජන ක්‍රියාකාරකම් කියන කොටට එන්නේ. ඒතර මේ මෙහෙයුම් ක්‍රියාකාරකම් ගත්තත් ආයෝජන ක්‍රියාකාරකම් ගත්තත් ඔය දෙකම යටතේ අපි අනිවාර්යයෙන්ම දෙකම යටතේ අපිට මුදල් ගලා ඒමුත් තියෙන්න පුළුවන් මුදල් ගලා යෑමුත් තියෙන්න පුළුවන්. මුදල් ගලා ඒමුත් තියෙන්න පුළුවන් මුදල් ගලා යෑමුත් තියෙන්න පුළුවන්. අංක 6 යටතේ මූලික ක්‍රියාකාරකම්. ඒ මූලික ක්‍රියාකාරකම් අපි ගත්තොත් එහෙනම් බේසිකලි අපිට කියන්න පුළුවන් ආයෝජන ක්‍රියාකාරකම් සහ මෙහෙයුම් ක්‍රියාකාරකම් නොවන ඒවා තමයි මූලික ක්‍රියාකාරකම් කියලා. එතනදී හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න මූලික ක්‍රියාකාරකම් කියන එකට අයිති වෙන්නේ අපේ ප්‍රාග්ධනයේ වෙනස් වීම එහෙම නැත්නම් ණය ගැනීම ප්‍රමාණය වෙනස් වීම විතරයි එකට අයිති වෙන්නේ. right? ඒක කියලා තිනවා ව්‍යාපාරයේ ස්කන්ධ ප්‍රාග්ධනය කියන්නේ අයිතිකරුවන්ගේ හිමිකම් වල වෙනස් වීම එහෙම නැත්නම් ණය ගැනීම ප්‍රමාණය හා සංයුක්තයේ වෙනස් වීම ඇති කරන ක්‍රියාකාරකම්. ඒතර බේසිකලි උතනට අයිති වෙන්නේ එක්කෝ අපි අලුතෙන් ප්‍රාග්ධනය රැස් කරන ඒවා එහෙම නැත්නම් ප්‍රාග්ධනය නැවත ගෙවලා දමන ඒවා. එහෙම නැත්නම් අලුතින් ණය ගන්න ඒවා එහෙම නැත්නම් ගත්ත ණය ගෙවන ඒවා තමයි මූලික ක්‍රියාකාරකම් කියන ගොඩට අයිති වෙන්නේ.
අපි දැන් ටිකක් ඉන් ඩීටේල් බලමු උදාහරණත් එක්ක මොනවාද මෙහෙයුම් ක්‍රියාකාරකම් කියන ගොඩට අයිති වෙන්නේ ඊළඟට ආයෝජන ක්‍රියාකාරකම් ගොඩට අයිති වෙන්නේ අවසාන වශයෙන් මූල්‍ය ක්‍රියාකාරකම් කියන ගොඩට අයිති වෙන්නේ right අපි මුලින්ම ගත්තොත් එහෙම ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් හිමත් ප්‍රධාන ආදායම් ඉපදවීමේ ක්‍රියාමාර්ග තුලින් ඇතිවන මුදල් ප්‍රවාහයන් මේ යටතේ වර්ග කෙරේ right අපි ප්‍රධානම ආදායම් එහෙම නැත්නම් මෙහෙයුම් අපිට ලැබෙනවා නම් ඒව තමයි මෙන්න මේ යටතට වර්ග කරන්න ඕනේ right මේ යටතට වර්ග කරන්න ඕනේ ඒව තමයි ඊළඟට අංක 2 සාමාන්‍ය ව්‍යාපාරයක ශුද්ධ ලාභය හෝ ලාභය තීරණය කිරීමට අදාළ වන ගණදුණු හා සිද්ධීන්හි ප්‍රතිඵලය වශයෙන් මෙහෙයුම් ක්‍රියාකාරකම් ඇති වේ. එතකොට ආයතනයක් තියෙන්නේ මොනවාටද? ඒවා ඒ පර්පස් එකකින් අපිට ලැබෙන මුදල් ප්‍රවාහයෙන් තමයි මෙහෙයුම් ක්‍රියාකාරකම් කියන ගොඩට එන්නේ. ඒක ආයතනින් ආයතනයට වෙනස් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් වෙළඳ ආයතනයන් නම් අපි භාණ්ඩ විකුණන ඒවා තමයි මෙහෙයුම් ක්‍රියාකාරකම්. සාමාන්‍යයෙන් වෙළඳ ආයතනයන් නම් අපි භාණ්ඩ මිලදී ගන්න වැය වෙන දේවල් මෙහෙයුම් ක්‍රියාකාරකම්. එතකොට ඒකේ මුදල් ගලා ඒම් තියෙනවා මුදල් ගලා යෑම් තියෙනවා. හොඳට මතක තියාගන්න. එතකොට අපි බැංකුවක් ගත්තොත් මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට ලැබෙන්නේ අපිට පොලිය ලැබීම. අනිත් පැත්තෙන් අපි පොලිය ගෙවීම. එහෙම නැත්නම් ගාස්තු හා කොමිස් ආදායම් ලැබීම. ගාස්තු හා කොමිස් ආදායම් ගෙවීම. ඕවා තමයි මෙහෙයුම් ක්‍රියාකාරකම් කියන කොටට වැටෙන්නේ. right? ඊළඟට මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට අපි උදාහරණ දුන්නොත් උදාහරණ කීපයක් දුන්නොත් මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා කියන්නේ මොනවාද කියලා. right? මෙහෙයුම් ක්‍රියාකාරකම් කියන්නේ මොනවාද කියන එකට උදාහරණ දුන්නොත් කීපයක් මම දීලා තිනවා භාණ්ඩ හා සේවා සැපීමෙන් ඇතිවන මුදල් ලැබීම එක මෙහෙයුම් ක්‍රියාකාරකම. ඊළඟට භාණ්ඩ හා සේවා සැපීම වෙනුවෙන් සැපයුම් කරුවන්ට ගෙවන මුදල් තව මෙහෙයුම් ක්‍රියාකාරකමක්. සේවකීන්ට ගෙවන වැටුප් අනිකුත් ගෙවීම ඒව මෙහෙයුම් ක්‍රියාකාරකම්. right ඔය උදාහරණ කීපයක් දීලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා ආයතනික ප්‍රධාන මෙහෙයුම් කටයුතු වෙනුවෙන් අපිට දරන්න වෙන දේවල් සහ ඒකින් අපිට ලැබෙන මුදල් ප්‍රවාහයන් මුදල් ගලා ඒම් සහ මුදල් ගලා යෑම් දෙකම මෙහෙයුම් ක්‍රියාකාරකම් කියන කොටට අයිති වෙනවා. ඊළඟට දෙවෙනි ක්‍රියාකාරකම් ගොඩ ගත්තොත් එහෙම ඒ කියන්නේ ආයෝජන ක්‍රියාකාරකම්. එතකොට ඒක තවදුරටත් අපි මේකේ තියෙන දේවල්ම විස්තර කරොත් එහෙම අනාගත ආදායම් මගින් මුදල් ප්‍රවාහයන් උත්පාදනය කිරීමේ අපේක්ෂාවෙන් වර්තමානයේ සම්පත් පරිහරණය තුලින් ආයෝජන ජනිත වෙනවා. මෙම ආයෝජන වෙනුවෙන් ආයතනයේ වෙන් කරන මුදල් ප්‍රමාණ කොතරම් වේද යන්න පිළිබඳ මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් තුළ වෙනමම අනාවරණය කිරීම අවශ්‍ය වෙනවා. right? වෙනම අනාවරණය කිරීමක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි ගත්තොත් එහෙම මුදල් ප්‍රවාහ ප්‍රකාශ පරිහරණය කරන කට්ටිය පරිශීලනය කරන කට්ටියට මේ අදාළ සලකා බලන ආයතනයේ කොච්චර මුදල් ප්‍රවාහයක් අනාගත ආයෝජනය වෙනුවෙන් වැය කරලා තියෙනවද? එහෙම නැත්නම් දැනට තියෙනවා විකුණලා තියෙනවද? ඒව පිළිබඳ අවබෝධය ලබා ගන්න තමයි මෙහෙම ආයෝජන ක්‍රියාකාරම් කියලා වෙනම කොටසක් දාලා තියෙන්නේ. right? අනාගත ව්‍යාපාර අභිවෘද්ධිය සඳහා ආයතනයක් විසින් විවිධ ආයෝජන කරනු ලැබේ. විවිධ ආයෝජන කරනවා අනාගතයේ අභිවෘද්ධිය සඳහා. right? ආයෝජන ක්‍රියාකාරකම් සඳහා උදාහරණ පහත දැක්වේ. ඔයගොල්ලෝ මේවා කියවුවම තේරෙනවා මොනවාද ආයෝජන ක්‍රියාකාරකම් කියන ගොඩට අපි වර්ග කරන්න ඕන අයිටම කියලා. අපි ගත්තොත් එහෙම පළවෙනි එක දීපල පිරියත හා උපකරණ එහෙම නැත්නම් අස්පෘශ්‍ය වත්කම් සහ අනෙකුත් දිගු කාලීන වත්කම් අත්පත් කර ගැනීමට එහෙම නැත්නම් ගොඩ නැංවීමට දරන විරියයි. අපි මොන හරි දීපල පිරියත උපකරණ වත්කමක් අලුතෙන් ගන්න. ඒ කියන්නේ මෝටර රථයක් ගන්න, ඉඩමක් ගන්න, යන්ත්‍ර සූත්‍ර ගන්න අපි කොච්චර වියදමක් ගන්නවද ඒවා මේකට මේ කොටසේ තියෙනවා. ඊළඟට දෙවෙනි එක දීපල පිරියත උපකරණ. ඒ කියන්නේ අපි ඔය ගන්නවා වගේම අනිත් පැත්තට විකුණනවා නම් අර ගන්න එක මුදල් ගලා යෑමක් වෙනවා. අපේ මුදල් එළියට යනවා. විකුණනවා නම් අපිට මුදල් ඇතුළට එනවා. ඒක තමයි ඒව විකිණීමෙන් ලැබෙන මුදල කියලා දාලා තියෙන්නේ. දීපල පිරියත උපකරණ විකිණීමෙන් ලැබෙන මුදල්. ඊළඟට වෙනත් ව්‍යාපාර ස්කන්ධ හෝ ණය ප්‍රාග්ධන තුල දැන් අපි ගිහිල්ලා වෙනත් තැනක කොටස් ආයෝජනය කරනවනේ. වෙන ව්‍යාපාරයක කොටස් ගන්නවනම් කොටස් වලදපල ඒකත් ආයෝජනයක්. එහෙම නැත්නම් වෙන ව්‍යාපාරයක අපි කාට හරි ණයක් ලබා දෙනවා නම් ඒකත් අපේ ආයෝජනයක්. එහෙම නැත්නම් ණය කරගන්නවා නම් ඒවත් අපේ ආයෝජනයක්.
right? ඒත් basically මේ ආයෝජන ක්‍රියාකාරකම් වලින් කවර් වෙන්නේ ව්‍යාපාරයේ විසින් සිදු කරනු ලබන ආයෝජන. අනිත් පැත්තට අපි මොන හරි ආයෝජනයක් විකුණනවා නම් ඒවත් මේකේ කවර් වෙනවා. මේ දෙකම තියෙනවා. ඊළඟට මූල ක්‍රියාකාරකම් අවසාන ක්‍රියාකාරකම තමයි මූල ක්‍රියාකාරකම්. මූල්‍ය ක්‍රියාකාරකම් ගත්තහම ව්‍යාපාරයක අරමුදල් සම්පාදන මාර්ග හා බැඳුණු මුදල් ප්‍රවාහයන් මූල්‍ය ක්‍රියාකාරකම් යටතට අයත් වෙනවා කියලා තියෙනවා. අර මේකේ අර තියෙන ටෙක්නිකල් වර්ඩින්ස් ඔයගොල්ලන්ට සමහර වෙලාවට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒව නෙමෙයි ඇත්තට මේකේ උදාහරණ වලට ගියාම ඔයගොල්ලන්ට බොහොම පැහැදිලිව දැනගන්න පුළුවන් මූල ක්‍රියාකාරකම් වලට අපි දාන්නේ මොනවද කියලා. මුදල් ප්‍රවාහ ක්‍රියාකාරකම් වලින් වෙන්කොට දැක්වීම නෑ. ඒ කියන්නේ මූල ක්‍රියාකාරකම් වලින් අයිති වෙන මුදල් ප්‍රවාහ අපි වෙන්කොට දක්වන්න ඕනේ අනිත් ඒවායින්. right? ඒක උදාහරණ කීපයක් මේකේ දීලා තියෙනවා. උදාහරණ තමයි කොටස් නිකුත් කරනකොට කොටස් නිකුත් කිරීමෙන් අපිට ලැබෙනවා නම් අපිට කොටස් නිකුත් කරලා අපි මුදල් රැස් කරගන්නවා නම් ඒවා මේ ගණයට වැටෙනවා. ඊළඟට ඊට අමතරව අපි ගාව තියෙන කොටස් අපි නිදහස් කරනවා නම් ඒ කියන්නේ අපිට සල්ලි ලැබෙනවා. කොටස් නිකුත් කිරීමෙනුත් අපිට කොටස් නිදහස් කරද්දී අපෙන් සල්ලි යනවා. right? දැන් දෙවෙනි උදාහරණය කියන්නේ කොටස් නිදහස් කරනවා. ඒ කියන්නේ ව්‍යාපාරය පැත්තෙන් සල්ලි යනවා. කොටස් නිකුත් කරනකොට මුදල් අපිට ලැබෙනවා. ඊළඟට ණය කර එහෙම නැත්නම් බැඳුම් කර වගේ දේවල් නිකුත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිදහස් කරන්න පුළුවන්. නිකුත් කරනවා නම් මුදල් අපිට ලැබෙනවා. ණය කර ඒවා ආපහු ගෙවනවා නම් ඒකත් යනවා. ඊට අමතරව මේකේ තව මේකේ තියෙන දිගු කාලීන හා කෙටි කාලීන ණය ගැනීම. අපි බැංකුවකින් ලෝන් එකක් ගන්නවා නම් අපිට මුදල් ලැබීමක්, මුදල් ගලා ඒමක්. අපි ගත්ත ලෝන් එක සෙටල් කරනවා නම් ඒක මුදල් ගලා යෑම. මුදල් ගලා යෑම. right? මුදල් ගලා ඒම් සහ මුදල් ගලා යෑම දෙකම තියෙනවා මූලික ක්‍රියාකාරකම් යටතේ. බේසිකලි මතක තියාගන්න ඕනේ අපේ කොටස් ප්‍රාග්ධනය එක්ක වැඩි කරන්න, එහෙම නැත්නම් අඩු කරන්න වෙන දේවල්. එහෙම නැත්නම් ණය ප්‍රාග්ධනය. ණයට මුදල් ගන්න ඒවා, ණයට මුදල් ගෙවන ඒවා. ගත්ත මුදල් ගෙවන ඒවා ඒව තමයි ඒවත් අපේ මූලික ක්‍රියාකාරකම් කියන ගොඩට වැටෙනවා. ඊළඟට මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් හදන විදිය තමයි ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒතර ඉස්සෙල්ලම මම අර කලින් පටන් ගන්නකොටම කිව්වා වගේ අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශයක ගාණක් අද මම හදන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද මම ඔයගොල්ලන්ට ෆෝමැට් එක කියලා දෙනවා විතරයි. ඒතර ඔයගොල්ලෝ ඒකේ අවබෝධයක් ලබාගෙන අපි ලබන සතියේ ගාණක් හදමු. මුදල් ප්‍රවාහ ප්‍රකාශයන් අපි සකස් කරනකොට LK7 වල ලංකා ගෙනුම් කරන ප්‍රමිතිය අංක 7 කියනවා ක්‍රම දෙකකට හදන්න පුළුවන් කියලා මුදල් ප්‍රවාහ ප්‍රකාශය. ඒතර මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් යම් ව්‍යාපාරයක් යම් කාලච්ඡේදයකට හදනවනේ. සාමාන්‍යයෙන් අවුරුද්දකට අදාළව තමයි හදන්නේ. අපේ ආදායම් ප්‍රකාශය සකස් කරන විදිහටම තමයි හදන්නේ. ඒ අවුරුද්ද තුල වෙච්ච සියලුම මුදල් ගලා ඒම් සහ මුදල් ගලා යෑම් මේ සැලකිල්ලට අරගෙන තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කරන්නේ. ඒතර ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඍජු ක්‍රමය, අනිත් එක තමයි වක්‍ර ක්‍රමය. එතන මේ ඍජු ක්‍රමය ගත්තත් වක්‍ර ක්‍රමය ගත්තත් අපේ මේන්ම මම කියන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ කොටස් ඇත්තටම පහක් තියෙනවා. right? මොනවාද තියෙන කොටස් පහ? එක තමයි ආරම්භක මුදල් සහ මුදල් වලට සමාන දේ. දෙවෙනි කොටස තමයි අවසාන මුදල් සහ මුදල් වලට සමාන දේ. ඒතර අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශයකින් මුදල් ප්‍රවාහ ප්‍රකාශය ඇත්තටම බැලන්ස් වෙනවා. බැලන්ස් වෙන්නේ කොහොමද? අපි ආරම්භක මුදල් සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙන් පටන් අරගෙන වර්ෂය තුල සිදුවෙච්ච මුදල් ගලා ඒම් මුදල් ගලා ඒම් අර වර්ග තුනට දාලා. ඒ කියන්නේ මොන වර්ග තුනටද? මෙහෙයුම් ක්‍රියාකාරකම්, ආයෝජන ක්‍රියාකාරකම්, මූලික ක්‍රියාකාරකම් කියන කොටස් තුන යටතේ වර්ග කළා මුදල් ගලා ඒම් මුදල් ගලා ඒම්. ඒතර ඒවේ අවසාන උත්තරේ ඇවිල්ලා
ආරම්භක මුදල් සහ මුදල් වලට සමාන දෑ වලට එකතු කරාම අවසාන මුදල් සහ මුදල් වලට සමාන දෑ වලට සමාන විය යුතුයි. එතන මේම ක්‍රම දෙකක් ඇවිල්ලා තියෙන්නේ. ඔය ක්‍රම දෙකේදීම ආයෝජන ක්‍රියාකාරකම් සහ මූලික ක්‍රියාකාරකම් වල ඔය ක්‍රම දෙකේම කිසිම වෙනසක් නැහැ. දෙකම එකයි. right? වෙනස තියෙන්නේ මේ ක්‍රම දෙකේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ආපු මුදල් ප්‍රවාහ ප්‍රමාණය ගණනය කිරීමේ තමයි වෙනස තියෙන්නේ. ඍජු ක්‍රමයේදී අපි මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ආපු මුදල් ප්‍රමාණය ගණනය කරන්නේ එක විදියකට, වක්‍ර ක්‍රමයේදී ගණනය කරන්නේ තව විදියකට. right? අපි බලමු මේ ක්‍රම දෙකම සාකච්ඡා කරන්න. අපි ගත්තොත් එimhe ඍජු ක්‍රමය. එහෙම නැත්නම් අපි කියනවා ඩිරෙක්ට් මෙතඩ් එක කියලා. ඍජු ක්‍රමයේදී දල මුදල් ගෙවීම සහ දල මුදල් ලැබීම සියල්ලම පහේ අනාවරණය කරනවා. මෙම ක්‍රමය සරල පහසුවෙන් අවබෝධ කරගත හැකි ක්‍රමයක්. right? එතෙන්දී ඇත්තටම මේ කෙලින්ම අපි උත්තර ටික ගන්න උලට හදනකොට ඒක තේරෙයි. හැබැයි වක්‍ර ක්‍රමයේදී අපි මෙහෙයුම් ක්‍රියාකාරකම් වලදී අපේ අදාළ උත්තරය ගන්නේ කෙලින්ම නෙමෙයි. එතෙන්දී අපි පාදක කරගන්නේ අපේ වර්ෂයේ ලාභය. ආදායම් ප්‍රකාශයට ගිහලා වර්ෂයේ ලාභය අරගෙන ඒකේ ඉඳලා තමයි මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ආපු මුදල් ප්‍රවාහය ගන්න. එතකොට මේක කියලා තියෙනවා වක්‍ර ක්‍රමයේදී වර්ෂයේ ලාභය හෝ සුද්ධ ආදායම මුදල් නොවන ගණන්දිනු කාරක ප්‍රාග්ධන අයිතමයන්ගේ වෙනස් වීම සහ වෙනත් ක්‍රියාකාරකම් වලට අයත් ඒත් ලාභයට අඩංගු අයිතම වෙනුවෙන් ගැලපීම් කරනවා. right? ඒක එහෙම කිව්වට ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති වෙයි. අපි ඒක ෆෝමැට් එක දිහා බලලා අපි තේරුම් ගන්න උත්සාහ කරමු. right? හැබැයි දැන් ඔය මොනා කිව්වත් ගොඩක් කට්ටිය දැන් මේක ලේසි ක්‍රමයේ හැටියට සුජු ක්‍රමයේ කිව්වට ගොඩාක් කට්ටිය තමන්ගේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය හදන්නේ වක්‍ර ක්‍රමයට. මොකද ඒකෙන් අර රෙකන්සිලියේෂන් එකක් වෙනවා. අපේ සුද්ධ ලාභය සහ මුදල් අතර අපි රෙකන්සයිල් කරලා පෙන්නනවා සුද්ධ ලාභය කොහොමද අවසාන මුදල් වලට ඇවිල්ලා තියෙන්නේ කියලා. right? තර මේ තියෙන්නේ ඍජු ක්‍රමය. මේ තියෙන ඍජු ක්‍රමයේ යටතේ අපි ගාණක් හදනකොට කොහොමද හදන්නේ කියලා. ඒතර ඔයගොල්ලන්ට පේනවා මේ ෆෝමැට් එකේ ඉස්සෙල්ලම තියෙනවා මෙහෙයුම් ක්‍රියාකාරකම්. ඒකේ යටතේ ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා. ඒකේ සුද්ධ මෙහෙයුම් ක්‍රියාකාරකම් වල සුද්ධ මුදල් ප්‍රවාහය කියලා තියෙනවා. ඒතර මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ දාලා තියෙන මේකේ මම ඉස්සෙල්ලා ඇතුලේ තියෙන ඒවා ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම අර කිව්ව ಜಾති පහ මම ඔයගලන්ට පෙන්නන්නම්. ඒතර මුලින්ම තියෙනවා මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා. right? මේ තියෙන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම්. ඊළඟට තියෙනවා ආයෝජන ක්‍රියාකාරකම් කියලා. ඊළඟට තියෙනවා මූලික ක්‍රියාකාරකම් කියලා. right? ඒතර ඔය ටික ඔක්කොම අරගෙන අපි අන්තිමට හදන උත්තරයක් වර්ෂයේ තුල සුද්ධ මුදල් ප්‍රවාහය කියලා. ඒ කියන්නේ මේ තියෙන ඒ උත්තරේ ඒ උත්තරේ ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වල අවසාන උත්තරේ ආයෝජන ක්‍රියාකාරකම් වල අවසාන උත්තරේ මූලික ක්‍රියාකාරකම් වල අවසාන උත්තරේ මේ තුනේම එකතුවෙන් තමයි වර්ෂය තුල ලද යෙදූ සුද්ධ මුදල් ප්‍රවාහය. ඒ කියන්නේ වර්ෂය තුල කොච්චර සුද්ධ මුදල් ප්‍රවාහයක් ආවද. ඊළඟට අපි ඒකට ඇඩ්ජස්ට් කරනවා වර්ෂයේ ආරම්භයේ තිබ්බ මුදල් සහ මුදල් වලට සමානද. right? එතන මේ තියෙන ඒ උත්තරේ. එතකොට ඒ උත්තරේ එකතු කරාම හරි අඩු කරාම හරි අර වර්ෂයේ තුල සිද්ධ වෙච්ච ගණන්දෙන සුද්ධ මුදල් ප්‍රවාහයට වර්ෂයේ අගයක අනිවාර්යෙන් වෙන්න ඕනේ. ඒක තමයි මම කිව්වේ මේක බැලන්ස් වෙන්න ඕනේ කියලා. මේ වර්ෂයේ අග කියන එක අනිවාර්යෙන් වෙන්න ඕනේ වර්ෂයේ ආරම්භයකට වර්ෂය තුල සුද්ධ මුදල් ප්‍රවාහය ගැලපුවාට පස්සේ. right? එතකොට මේක ඇතුළට අපි ගියොත් එහෙම මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා මුලින්ම අපි හෙඩින් එකක් දාගන්නවා. ඒකට අදාළව මොනවාද තියෙන මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ආපු ඩිරෙක්ට් අපිට ආපු දේවල් අපි හොයාගන්නවා. එතකොට මේකේ මම දාලා තියෙනවා අත්පිට විකුණුම්. අත්පිට විකුණුම් කියලා දාලා තියෙනවා. ගොඩාක් මම මේකේ දාලා නැහැ ඉඩ ප්‍රමාණය සීමිත නිසා. අත්පිට විකුණුම්. බලන්න අත්පිට විකුණුම් කියලා මොනවද ඇවිල්ලා තියෙනවා. අත්පිට විකුණුම අපිට මුදල් ලැබීමක් වෙනවා. ඊළඟට ණයට විකුණුපු ඒවා අපි අරගෙන නැහැ. ඒ වෙනුවට අරන් තියෙන්නේ මොකද්ද? ණය ගැතියන්ගෙන් ලැබීම. ණය ගැතියන්ගෙන් කොච්චරක් අපිට මුදල් ලැබිලා තියෙනවද කියන එක. ඒතර මේ දෙකේ එකතුව තමයි මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලැබුණු සුද්ධ මුදල් ප්‍රවාහය. ඊළඟට දැන් ඕකටම තව දාන්න පුළුවන්. ඔකේ දාලා නැති වුණාට සේවකීන්ට වැටුප් ගෙවපු ඒවා. ඊළඟට අපි අත්පිට මුදලට ගැනුම් කරපු ඒවා.
ඒවා මුදල් ගලා යෑමක්. අත්පිට මුදලට ගැනුම් කරපු ඒවා. ඊළඟට ණය හිමියන්ට ණයට ගැනුම් කරපු ඒවට අපි දාන්නේ නෑ උතනට ණය හිමියන්ට ගෙවපු ඒවා. ණය හිමියන්ට ගෙවුවනම් මුදල් ඒකත් උතනට දාන්න පුළුවන්. right? ණය හිමියන්ට ගෙවපු ඒවා. දැන් මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් සුද්ධ මුදල් ප්‍රවාහය කියලා ඒ වගේ තියෙන අයිතම ටික මෙහෙයුම් ක්‍රියාකාරකම් වල තියෙන අයිතම ඒවා ඩිරෙක්ට්ලි අපි ගන්නවා උතනට. දැන් ඇත්තටම වෙනස වෙන්නේ ඍජු ක්‍රමයයි වක්‍ර ක්‍රමයයි අතර ඔන්න ඔය මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් එන මුදල් ප්‍රවාහය හොයාගන්න එකේ විතරයි. ඒතනින් පස්සේ යට කොටස ක්‍රම දෙකේදීම එකයි. ඔය විදිහම තමයි. right? වක්‍ර ක්‍රමයේ යටතේ ඔය මෙහෙයුම් ක්‍රියාකාරකම් අපි වලින් එන සුද්ධ මුදල් ප්‍රවාහය හොයන එක චුට්ටක් වෙනස්. right? ඊළඟට ආයෝජන ක්‍රියාකාරකම් හෙදින්න යටතේ බලන්න මොනවද තියෙන්නේ කියලා. වයි සමාගමේ අපි ආයෝජනය කරලා තියෙන ආයෝජනේ විකුණලා තියෙනවා. ඒතර අපිට සල්ලි ලැබෙනවා. ඉඩමක් මිලදී අරගෙන තියෙනවා. ඒතර ඉඩමක් මිලදී ගත්තම මොකද වෙන්නේ? අපේ මුදල් යනවා. ඉඩමක් මිලදී ගත්තම අපේ මුදල් යනවා. ඒතර ඒ වගේ තව මෙතන තියෙන්න පුළුවන් ඉඩමක් මිලදී ගත්තා වගේ ගොඩනැගිල්ලක් මිලදී ගැනීම. මෝටර රථයක් විකිණීම. ඔය වගේ අපි කරපු ආයෝජන මොන හරි ඕන එකක්. ඒ නිසා මුදල් ලැබුණාද මුදල් ගෙවුවාද ඕන එකක් එන්න පුළුවන්. හැබැයි මුදලින් වෙච්ච දේවල් තමයි ආයෝජන ක්‍රියාකාරකම් හැටියට එන්නේ. මම මෙතන දෙකයි දීලා තියෙන්නේ. ඒ අනුව ආයෝජන ක්‍රියාකාරකම් වලද සුද්ධ මුදල් ප්‍රවාහය කියලා එකක් ඇවිල්ලා තියෙනවා. ඒතර ඔය මුදල් ප්‍රවාහ සමහරලාට නෙගටිව් යන්නත් පුළුවන්. දැන් අපි මේක නම් ඇවිල්ලා නැහැ නෙගටිව් එකක්. නමුත් ඔය එකතුව ගත්තොත් එම් සමහරලාට ආයෝජන ක්‍රියාකාරකම් වල අපි ලොකු වීදමක් දරලා තියෙනවා නම් ආයෝජනය කරලා තියෙනවා නම් මුදලින් ඒක නිසා ආයෝජන ක්‍රියාකාරකම් වල උත්තරේ අන්තිමට මයිනස් වෙන්න පුළුවන්. right? ඒ වගේ මූල්‍ය ක්‍රියාකාරකම් ගත්තාම කොටස් නිකුත් කිරීම. කොටස් නිකුත් කරාම මොනවාද අපිට මුදල් ලැබෙනවා. right? දිගු කාලීන ණය ගැනීම. ඒ දෙකම දාලා තියෙන්නේ මම උතන පොසිටිව් ඒවා. හම්බෙලා තියෙන මුදල්. නිකන් හරි දිගු කාලින් ණය ගෙවලා තියෙනවා නම් ඒක මයිනස් වෙන්න පුළුවන්. දිගු කාලින් ණය ගෙවලා තියෙනවා නම් ඒක මයිනස් වෙන්න පුළුවන්. ඒත් ඒ වගේ මූල්‍ය ක්‍රියාකාරකම් වලත් අයිතම කීපයක් තියෙන්න පුළුවන්. දැනට ඔකේ දාලා තියෙන්නේ දෙකයි. එතකොට මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ලද සුද්ධ මුදල් ප්‍රවාහය කියලා එතන එන්න පුළුවන්. ඊළඟ වර්ෂයේ තුල සුද්ධ මුදල් ප්‍රවාහය කියලා හම්බෙන්න පුළුවන් එකක් තියෙනවා. එතනක් තියෙනවා එකක්. ඒ කියන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් ආයෝජන ක්‍රියාකාරකම් මූලික ක්‍රියාකාරකම් ඔය තුනේම සුද්ධ මුදල් ප්‍රවාහයන්ගේ එකතුව තමයි වර්ෂය තුල සුද්ධ මුදල් ප්‍රවාහයන්ගේ ශේෂය හැටියට එන්නේ. වර්ෂය තුල සුද්ධ මුදල් ප්‍රවාහයන්ගේ ශේෂය හැටියට එන්නේ. right? ඊළඟට අරගෙන තියෙනවා වර්ෂයේ ආරම්භයේ මුදල් ශේෂයයි බැංකු ශේෂය. වර්ෂයේ ආරම්භයේ මොනවාද තියෙන්නේ? මුදල් සහ මුදල් වලට සමාන දේ. right? ඒ දෙකේ එකතුව අපි අරගෙන තියෙනවා. ඊළඟට ඒ අනුව වර්ෂයේ තුල සිද්ධ වෙච්ච මුදල් ප්‍රවාහයට වර්ෂයේ ආරම්භයේ තියෙන මුදල් සහ මුදල් වලට සමාන දේ එකතු කරාම අනිවාර්යයෙන්ම එන්න ඕනේ වර්ෂයේ අග මුදල් සහ මුදල් වලට සමාන දේ. right? එතකොට 2019යි 12යි 31 මේකේ පේනවා අවසාන මුදල් සහ මුදල් වලට සමාන දේ කියලා අපි උත්තරයක් අරන් තියෙනවා. දැන් මේ ලයින් එක ගත්තොත් මේක මේ උඩින් ආපු ලයින් එක. right? මේ ලයින් එක ගත්තොත් මේ ලයින් එකේ මේකේ උත්තරය තමයි මේ තියෙන්නේ. මේ උත්තරේ එන්නේ මේ උඩින් ඔක්කොම ටික. එතකොට ඒක අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා ඒක අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. මෙන්න මේ යට තියෙන ශේෂයන් දෙකේ එකතුව. මුදල් සහ මුදල් වලට සමාන දේ මුදල් ශේෂය බැංකු ශේෂයයි වර්ෂය අග. ඒ දෙකේ එකතුවට සමාන වෙන්න ඕනේ. right? ඒතර මේක ටැලි වෙනවා. එහෙම නැත්නම් සමාන වෙනවා. මේක බැලන්ස් කරන්න පුළුවන් ලේඛනයක්. මුදල් ප්‍රකාශය කියලා කියන්නේ බැලන්ස් කරන්න පුළුවන් ලේඛනයක්. ඔය තමයි ඍජු ක්‍රමය අපි සාකච්ඡා කරන්න ඕනේ. right. ඒතර අපි දැන් වක්‍ර ක්‍රමයට ගියොත් එහෙම. මේ තියෙන වක්‍ර ක්‍රමය ගියොත් එහෙම වක්‍ර ක්‍රමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය හදන විදිහ තමයි මේ තියෙන්නේ. මේකෙදි මම කිව්වා මේකෙදි වෙනස් වෙන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම්. දැන් මේ කලින් ක්‍රමේදී අපේ මෙහෙයුම් ක්‍රියාකාරකම් කෙලින්ම ස්ට්‍රේට් ෆෝවර්ඩ් ගත්තා අපි. හැබැයි මේකෙදි බලන්න මෙහෙයුම් ක්‍රියාකාරකම් අපි පටන් ගන්නේ කොහොමද? සුද්ධ ලාභය ආදායම් බද්දට පෙර. එතනින් තමයි පටන් ගන්නෙ.
ඊළඟට අපි ගැළපීම් කරන්න ඕනේ මුදල් වලට. දැන් ලාභය හොයද්දී අපි සමහර අයිටම තියෙනවා මුදලින් ගෙවන්නේ නැහැ. අපිට මුදලින් ලැබෙන්නේ නැහැ. නමුත් අපි ගන්නවා. දැන් උදාහරණයක් හැටියට ෂෙයා වීම කියන එක ගන්නකො. ලාභය හොයද්දී අපි ගන්නවා. වියදමක් හැටියට හඳුනා ගන්න. හැබැයි මුදලින් අපි ගෙවනවද කාටවත්? නැහැ. ඒක නිසා මෙන්න මේ ශුද්ධ ලාභය ආදායම් බද්දට පෙර කියන එකට ෂෙයා වීම තියෙනවා නම් අපි නැවත එකතු කිරීම වෙනවා. ඊළඟට අඩමාන නැවෙන් කිරීම ගත්තොත් එහෙම ඒකත් කාටවත් මුදලින් ගෙවන්නේ නැහැ. ඌණ වෙන් කිරීම නම් ලාභයට charge වෙනවා. අදි වෙන් කිරීම නම් ලාභයට එකතු වෙනවා. ඒතර ඒවා අපිට මුදලින් ලැබෙන්නේ නැහැ, මුදලින් ගෙවන්නේ නැහැ. ඒතර ඒ වගේ දේවල් තියෙනවා නම් මුදලින් නොවන නමුත් ලාභය ගණනය කිරීමේදී අපි ගත්ත අයිතම තියෙනවා නම් ඒ වගේ ඒවා මේකෙදි ගැළපීම් හැටියට අපි ගන්න ඕනේ. ඒතර ෂෙයා වීම, අඩමාන නැවෙන් කිරීම, වත්කම් විකිණීමේ ලාභ. මෝටර රථය විකුණලා අපිට ලාභයක් ලැබිලා තියෙනවා නම් අපි ගන්නේ මෝටර රථය විකිණීමෙන් ලද මුදල විතරයි. ලාභය ආදායම් ප්‍රකාශය දාලා ඇති. නමුත් ඒක අපි රිවර්ස් කරනවා. අලාභයක් තියෙනවනේ ඒක ආයි ඇඩ් බෑක් කරනවා. රයිට්? දැන් මේ පොලිය ගත්තොත් එහෙම ලාභය හොයද්දී අපි ඒක charge කරලා තියෙනවා. ඒ නිසා පොලිය නැවත මේ ෂෙයා වීම ගත්තොත් එහෙම ෂෙයා වීම ලාභය හොයද්දී අපි charge කරලා තියෙන්නේ. ඒතර මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට ගද්දී ඒ ෂෙයා වීම ප්‍රමාණය අපි නැවත එකතු කිරීමක් කරනවා. right? දැන් මේක කිව්වට සමහරවිට ඔයගොල්ලන්ට එකපාරටම ඔලුවට යන්නේ නැති වෙන්න පුළුවන්. අපි ගානක් හදනකොට ඔයගොල්ලන්ට තේරෙයි. right? ඊළඟට ලාභයෙන් ලද මුදල් ප්‍රවාහ ප්‍රකාශ වලට අපි කාරක ප්‍රාග්ධන ගැලපීමක් කරන්නත් ඕනේ. right? කොහොමද කාරක ප්‍රාග්ධන ගැලපීම කරන්නේ? කාරක ප්‍රාග්ධනයේ හැටියට තියෙන්නේ ප්‍රධාන අයිටම කිහිපයක් තියෙනවා. ඒක තමයි තොගය, ඊළඟට ණය ගැතියු, ණය හිමියෝ, ඊළඟට මුදල් තියෙන මුදල් අපි මෙතන ගන්නෑ මොකද මුදල් අපි වෙනමම ගන්න නිසා. right? ඒතර තොගය ගත්තොත් එහෙම වර්ෂයේ මුල ඉඳලා වර්ෂයේ අගට තොගය වැඩි වෙලා තියෙනවා නම් අපි හිතන්නකෝ වර්ෂයේ මුල තොගයට වඩා වර්ෂයේ අග තොගය වැඩි නම් අපි මොකද කරන්න ඕනේ? මුදල් ගලා යෑමක්ද මුදල් ගලා යෑමක්ද? මුදල් ගලා යෑමක්ද මුදල් ගලා යෑමක්ද? මුදල් ගලා යෑමක්ද මුදල් ගලා යෑමක්ද? තොගය වැඩි වෙලා තියෙනවා නම් තොගේ වැඩි වෙලා තියෙනවා නම් මුදල් ගලා යෑමක්. හේතුව තොගේ මිලදී ගන්න අපි වියදමක් දරලා තියෙනවා. තොගේ මිලදී ගැනීම සඳහා අපි වියදමක් දරලා තියෙනවා. ඒතර වියදමක් දරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම යන්න ඕනේ අපේ මුදල් ගලා යෑමක් හැටියට. තොගේ අඩු වෙලා තියෙනවා කියන එකේ තේරුව වර්ෂයේ මුලට වඩා වර්ෂයේ අග තොගේ අඩු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ තොගේ අපි විකුණලා. ඒ කියන්නේ අපිට මුදල් ලැබිලා තියෙනවා. ඒතර වත්කමක් ගත්තොත් ණය ගැතියොත් අපි ගමුකෝ එහෙම. ණය ගැතියෝ වර්ෂයේ මුලට වඩා වර්ෂයේ අග වැඩි වෙලා තියෙනවා නම් ඒ කියන්නේ අපි තව ණයට දීලා තියෙනවා. ණයට දීලා තියෙනවා කියලා කියන්නේ ණය ගැතියෙන්ගේ මුදල් හම්බෙලා නැහැ. ණය ගැතියන්ට තව අපි ෆයිනෑන්ස් කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ සල්ලි ණය ගැතියන්ට ගිහිල්ලා. ඒකට ණය ගැතියෝ වැඩි වෙලා තියෙනවා නම් මුදල් ගලා යෑම. ණය ගැතියෝ අඩු වෙලා තියෙනවා නම් මොකද වෙලා තියෙන්නේ? ණය ගැතියෝ අඩු වෙලා තියෙනවා නම් ඒකේ තේරුම ණය ගැතියන්ගෙන් අපිට සල්ලි හම්බෙලා තියෙනවා. ණය ගැතියන්ගෙන් අපිට මුදල් ලැබිලා තියෙනවා. ණය ගැතියන්ගෙන් මුදල් අපිට ලැබිලා තියෙනවා නම් එතකොට අපේ මුදල් ගලා ඒම. ඒතර ඔකේ concept එක තමයි කාරක ප්‍රාග්ධන සංචලනයෙන් ගත්තොත් එහෙම වත්කමක අගය වර්ෂයේ මුලට වඩා වර්ෂයේ අග වැඩි වෙලා තියෙනවා නම් වර්ෂයේ මුලට වඩා වර්ෂයේ අග වැඩි වෙලා තියෙනවා නම් අපේ මුදල් යනවා. මොකද වත්කමට අපි ආයෝජනයන්නේ කරලා තියෙන්නේ. නිකන් හරි වත්කමක අගේ වත්කම මුලට වඩා වත්කමේ අගේ අඩු වෙලා තියෙනවා නම් ඒකේ තේරුම වත්කමෙන් අපිට රියලයිස් වීමක් වෙලා තියෙනවා. රියලයිස් වෙනවා කියලා කියන්නේ සල්ලි අපිට ලැබිලා තියෙන්නේ. සල්ලි ලැබෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපිට මුදල් ගලා ඒමක් තියෙනවා. මුදල් ගලා ඒමක් තියෙනවා. right? හැබැයි ඔකේ අනිත් පැත්ත වගකීමක් ගත්තොත් අපි ණය හිමිය ගමුකෝ. ඒතර ණය හිමියන්ගේ අගේ වැඩි වෙලා තියෙනවා නම් වර්ෂයේ මුලට වඩා වර්ෂයේ අග ණය හිමියන්ගේ අගේ වැඩි වෙලා තියෙනවා කියලා කියන්නේ ණය හිමියන්ගෙන් අපිට තව සල්ලි අපි අරගෙන තියෙනවා. ඒක හරියට බැංක් ලෝන් එකක් හිතන්නකෝ. බැංක් ලෝන් එකගේ වර්ෂයේ මුලට වඩා වර්ෂයේ අග වැඩි වෙලා තියෙනවනේ ඒකේ තේරුම බැංකුවෙන් අපිට තව ණය දීලා තියෙනවා. ණය දීලා තියෙනවා කියන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් මුදල් ගලා ඒමක්. හැබැයි ණය හිමියන්ගේ අගේ අඩු වෙලා තියෙනවා නම් වර්ෂයේ මුලට වඩා වර්ෂයේ අග ගන්න අඩු වෙලා තියෙනවනේ ඒකේ තේරුම අපි ණය හිමියට ගෙවලා තියෙනවා. එතකොට ගෙවනවා නම් අපේ මුදල් ගලා යෑමක් සිද්ධ වෙනවා. මුදල් ගලා යෑමක් සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ දැන් උපජිත වියදම් ගත්තොත් උපජීව වියදම් කියලා කියන්නේ වගකීමක්. වගකීමක් වැඩි වෙලා තියෙනවා නම් ඒකේ අපිට වාසි. වගකීම අඩු වෙලා තියෙනවා නම්
ඒ කියන්නේ අපි මුදල් ගෙවලා තියෙනවා. ඒතර හැම වෙලාවෙම මොකද්ද වත්කමක්ද වගකීමක්ද කියන එක බලාගන්න ඒ අනුව ඔයගොල්ලෝ උත්තරේ තීරණය කරන්න ඕනේ මුදල් ගලා ඒමත්ද මුදල් ගලා යෑමත්ද කියලා. right? වත්කම නම් වත්කම වැඩි වෙලා තියෙනවා කියලා කියන්නේ අපි තවදුරටත් ආයෝජනය කරලා තියෙනවා. වගකීමක් නම් වගකීම් වැඩි වෙලා තියෙනවා කියලා කියන්නේ අපිට මුදල් තව ලැබිලා තියෙනවා. වත්කමක් අඩු වෙලා තියෙනවා කියලා කියන්නේ අපිට මුදල් ලැබිලා තියෙනවා. වගකීමක් අඩු වෙලා තියෙනවා කියලා කියන්නේ අපින් මුදල් ගිහිල්ලා තියෙනවා. right? ඒ අනුව තමයි අපිට මේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වෙච්ච මුදල් ප්‍රවාහය හදාගන්න වෙන්නේ. ඉස්සෙල්ලාම අපි ගන්නවා ශුද්ධ ලාභය ආදායම් බදු වලට පෙර ඒක දාගෙන අර ශුද්ධ ලාභය හොයද්දි ලාභ ගිණුමට අපි දාලා තියෙනවා නම් non cash item. ඒ කියන්නේ මුදලින් ගෙවලවත් මුදලින් ලැබිලවත් නැති ඒත් අපි ගලපලා තියෙන ඒවා තියෙනවා නම් ආදායම හොයද්දී ලාභය හොයද්දි ලාභ ගිණුමේ ඒ වගේ ඒවා එකතු කිරීම අඩු කිරීම සිද්ධ කරන්න ඕනේ. ඊළඟට කාරක ප්‍රාග්ධනයට ගැලපීම කරන්න ඕනේ. කාරක ප්‍රාග්ධන ගැලපීම කරද්දී වත්කමක් නම් අගේ වැඩි වෙලා තියෙනවා නම් මුදල් ගලා ඒලා ඇවිල්ලා තියෙනවා. වත්කමක අගේ අඩු වෙලා තියෙනවා නම් වත්කමක අගේ වැඩි වෙලා තියෙනවා නම් මුදල් ගලා ගිහිල්ලා තියෙනවා. වත්කමක අගේ අඩු වෙලා තියෙනවා නම් මුදල් ගලා ඇවිල්ලා තියෙනවා. right? ඒ වගේම වගකීමක් ගත්තොත් එහෙනම් වගකීමක අගේ වැඩි වෙලා තියෙනවා නම් අපිට වාසි මුදල් ගලා ඇවිල්ලා තියෙනවා. වගකීමක අගේ අඩු වෙලා තියෙනවා නම් මුදල් ගලා ගිහිල්ලා තියෙනවා. right? ඊළඟට ආයෝජන ක්‍රියාකාරකම් සහ මෙහෙයුම් ක්‍රියාකාරකම් මම කලින් කිව්වා වගේ ඒකේ වෙනසක් නැහැ. ඒ විදිහම තමයි. මේ තියෙන ඒවම තමයි ඒකේ කිසිම වෙනසක් නැහැ. ගණනය කිරීමේ කලින් ඍජු ක්‍රමයේ අපි හදපු විදිහම තමයි. right? ඔයගොල්ලන්ට පේනවා ආයෝජන ක්‍රියාකාරකම් යටතේ ආයෝජන ආදායම් ලැබිලා තියෙනවා නම් දේපල උපකරණ ඒවා මිලදී අරගෙන තියෙනවා නම් right? පොලි ලැබිලා තියෙනවා නම් ලාභාංශ ලැබිලා තියෙනවා නම් ඒ වගේ ඒවා අපේ මුදල් ගලා ඒම් හැටියට අපිට ගන්න පුළුවන්. ඊළඟ මූලික ක්‍රියාකාරකම් ගත්තොත් එහෙම කොටස් මිලට අරගෙන තියෙනවා නම් ණය අරගෙන තියෙනවා නම් ණය ගෙවලා තියෙනවා නම් ඒව තමයි අපි උතන්ට ගන්න ඕනේ මූලික ක්‍රියාකාරකම් හැටියට. right. එතන මම ඔයගොල්ලන්ට ලබන සතියේ තමයි ගාණක් හදන්නේ. මුදල් ප්‍රවාහ ප්‍රකාශ වලට අදාළව ගාණක් හදන්නේ ලබන සතියේ. එතන දැන් ඔයගොල්ලන්ගේ වගකීමක් තියෙනවා. ඔය සෘජු ක්‍රමයේ සහ වක්‍ර ක්‍රමයේ සහ මේ ටියුට් එකේ දීලා තියෙන කරුණු ඉන් ඩීටේල් කතා කරලා වෙනම ටියුට් එකකුත් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. ඒතර ඒක ඔයගොල්ලෝගේ ඔළුවට දාගන්න එකේ ඔයගොල්ලන්ගේ වගකීමක් තියෙනවා. ඔයගොල්ලෝගේ ඔළුවට දාගෙන ඉන්න ලබන සතිය අපි ගාන හදද්දි. right? ඒතර මම අද ගානක් හදන්න උත්සාහ කරේ නැත්තේ ඔයගොල්ලන්ට මේ ෆෝමැටින් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙන නිසා. ඒතර ලබන සතිය වෙනකම් කාලය තියෙනවා. ඔයගොල්ලන්ට මොන හරි දෙයක් තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් හොඳට කියවලා තේරුම් අරගන්නත් පුළුවන්. ලබන සතිය වෙනකම් කාලය තියෙනවා. මොකද අනිත් එක දැන් උනත් කාලය ඇති මම බදාද වෙනකොට ඔයගොල්ලන්ට ටියුට් එක අප්ලෝඩ් කරා ප්‍රසන්ටේෂන් එකේ ටියුට් එකයි. නමුත් දැන් මම තව සතියක් කල් දෙනවා ඔයගොල්ලන්ට ගානක් හදන්න. මම ලබන සතියේ ගාන හදන්න. right? හරි. එතකොට මුදල් ප්‍රවාහ ප්‍රකාශ සම්බන්ධයෙන් අදට නැවතීමේ තිත තියෙනවා. අපි යනවා ඊළඟට තව එකකට. ඒ තමයි දැන් මේවත් මෙන්න මේ කොටසොත් නිතරම විභාගයට එන විශේෂයෙන් ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕන කොටස්. right? ඒතර මේව තමයි අපේ බැංකුවක් තමන්ගේ ගිණුම් එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශ සකස් කරද්දී අපිට බලපැවැත්වෙන නීති. මෙන්න මේ නීති එන්න පුළුවන් එක එක තැන් වලින්. right? සමහර වෙලාවට නීති එන්න පුළුවන් අපේ සමාගම් පනතේ. සමහර වෙලාවට මේ නීති එන්න පුළුවන් මහ බැංකුව වලින් නිකුත් කරලා තියෙන චක්‍ර ලේඛන වලින්. සමහර වෙලාවට මේ නීති එන්න පුළුවන් බැංකු පනතෙන්. සමහර වෙලාවට මේ නීති එන්න පුළුවන් කොළඹ කුටස් හුමාරුවෙන්. බැංකු රජයේ බැංකු ටික ඇරුණම අනිත් බැංකු ඔක්කොම කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ රෙජිස්ටර් වෙච්ච කම්පැනිස්. right? ඒකට ඒකෙන් එන්න පුළුවන්. ඊළඟට සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් එන්න පුළුවන් නීති රීති තියෙනවා. right? ඒතර ඒ වගේ විවිධ ආයතන වලින් බැංකුවට මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් විතරයි බැංකුවකට බලපාන ගොඩාක් නීති තියෙනවා. අපි මෙතන කතා කරන්න උත්සාහ කරන්නේ බැංකුවකට බලපාන මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමට අදාළව බලපෑත්වෙන නීති රීති ගැන විතරයි. right? මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමට අදාළව බලපෑත්වෙන නීති රීති ගැන විතරයි අපි මේකේ කතා කරන්නේ. right? ඒත් අපි බලමු කොහොමද මේක සකස් කරන්නේ කියලා. right? sorry මේකට අදාළ කරුණු කියලා අපි සාකච්ඡා කරලා බලමු. ඒතර මම මේක සමරයිස් කරලා ඔයගොල්ලන්ට දීලා තියෙනවා ගොඩාක් තොරතුරු තියෙනවා. නමුත් මේකේ මේ ඔයගොල්ලන්ගේ සිලබස් එකේ කොහෙවත් තැනක එන්න එකකුත් නැහැ මේ සම්බන්ධයෙන්.
නමුත් අපි වැදගත් කියලා හිතන දේවල් මම සමරයිස් කරලා දීලා තියෙනවා. මම ඒකයි මේකට දාලා තියෙන්නේ බැංකුවට බලපෑවෙන රෙගුලාසි කියලා එක කියලා. තව තිබුණොත් මම ඊළඟ සතියේ සාකච්ඡා කරනවා. right. අපි ගත්තොත් කොමන්ලි බලපාන දේවල් කිහිපයක් තියෙනවා. මේ තමයි පළවෙනි එක. ඒතර බැංකුවක් හදන්න ඕනේ කාර්තුමය මූල්‍ය ප්‍රකාශ. කාර්තුමය මූල්‍ය ප්‍රකාශ බැංකුවක් හදන්න ඕනේ. ඒතර මම අර කලින් කිව්වා වගේ රජයේ බැංකු ඇරුණාම අනිත් සියලුම බැංකු රජයේ බැංකු ඇරුණාම අනිකුත් සියලුම බැංකු රජයේ බැංකු ඇරුණාම අනිත් සියලුම බැංකු කොළඹ කොටස් හුමාරුවේ ලියාපදිංචි වෙච්ච සමාගම්. ඒ කියන්නේ කොළඹ කොටස් හුමාරුවේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ලියාපදිංචි වෙච්ච සමාගම්. එතකොට ඒගොල්ලන්ට කොළඹ කොටස් හුමාරුවේ යම් රෙගුලාසියක් තියෙනවා තමන්ගේ මූල්‍ය ප්‍රකාශ ඕනම කොළඹ කොටස් හුමාරුවේ ලියාපදිංචි වෙච්ච ඕනම සමාගමක් තමන්ගේ මූල්‍ය ප්‍රකාශ CSC නැත්නම් කොළඹ කොටස් හුමාරුවේ තියෙන වෙබ්සයිට් එකේ ප්‍රසිද්ධියට පත් කරන්න ඕනේ. right? එතකොට බැංකුවක ගත්තාම කාර්තුමය මූල්‍ය ප්‍රකාශ ගත්තාම රික්වයර්මන්ට් දෙකක් තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කියනවා පත්තරේ දාන්න කියලා. පත්තරවල පළ කරන්න කියලා කාර්තුමය මූල්‍ය ප්‍රකාශ. ඊළඟට ඊට අමතරව තමන් රජයේ බැංකුවක් නොවනවා නම් පෞද්ගලික බැංකුවක් නම් පෞද්ගලික බැංකු සියල්ලම මෙතන අපේ කොළඹ කොටස් හුමාරුවේ ලියාපදිංචි වෙලා තියෙන නිසා එතනදී රික්වයර්මන්ට් එකක් තියෙනවා මේ කොළඹ කොටස් හුමාරුවට ඉදිරිපත් කරන්න ඕනේ ප්‍රසිද්ධියට පත් කරන්න තමන්ගේ මූල්‍ය ප්‍රකාශ. right? තමන්ගේ මූල්‍ය ප්‍රකාශ කොළඹ කොටස් හුමාරුවට ඉදිරිපත් කරන්න ඕනේ. ඒකේ තියෙන වෙබ්සයිට් එකට දාන්න. CSC වෙබ්සයිට් එකට දාන්න. ඒතර ඔන්න ඔය රික්වයර්මන්ට් දෙක තමයි සාමාන්‍යයෙන් කාර්තුමය මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් බැංකුවට තියෙන වගකීම් වල තියෙන්නේ. right? කාර්තුමය මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් බැංකුවකට තියෙන වගකීම් වල මෙන්න මේ රික්වයර්මන්ට් දෙක තියෙනවා. ඒතර අපි බලමු පළවෙනි රික්වයර්මන්ට් එක මොකද්ද? ඒකේ අවශ්‍යතාවය මොකද්ද? දෙවෙනි රික්වයර්මන්ට් එක මොකද්ද? ඒකේ අවශ්‍යතාවය මොකද්ද කියලා. right. ඒතර පළවෙනි රික්වයර්මන්ට් එක හැටියට මම අරගෙන තියෙන්නේ quarterly account සම්බන්ධයෙන් කාර්තුමය මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් මම මුලින්ම අරගෙන තියෙන්නේ කාර්තුමය මූල්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම සඳහා කාර්තුමය මූල්‍ය ප්‍රකාශ සුරකුම්පත් හා විනිමය කොමිසම් සභාවට ඉදිරිපත් කිරීම. සෙක් එකට ඉදිරිපත් කරන්න ඕනේ ප්‍රසිද්ධ කිරීම සඳහා. ඒ කියන්නේ කොළඹ කොටස් හුමාරුවේ ප්‍රසිද්ධ කරන්න තමයි මේ හදන්නේ. ඒතර තමන් මේ රික්වයර්මන්ට් එක එන්නේ රජයේ බැංකු වලට එන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කොළඹ කොටස් හුමාරුවේ ලියාපදිංචි වෙච්ච නැති නිසා. අනිකුත් පෞද්ගලික බැංකු වලට මේ රික්වයර්මන්ට් එක තියෙනවා. මේකෙදී පළවෙනි කාර්තුව, දෙවෙනි කාර්තුව, තුන්වෙනි කාර්තුව ගත්තහම රෙගුලාසි එහෙම නැත්නම් කාල සීමාව වෙන්නේ කාර්තුව අවසන් වෙලා දවස් 45ක් යන්නේ ඉස්සෙල්ලා තමන්ගේ මූල්‍ය ප්‍රකාශ සුරකුම්පත් හා විනිමය කොමිසම් සභාවට ඉදිරිපත් කරන්න ඕනේ. ඊට අමතරව අවසාන කාර්තුව ගත්තම මේක අවසාන කාර්තුව ඔයගොල්ලෝ දන්නවා ඉයර් එන්ඩ් එක තියෙනවනේ. ඒක නිසා අවසාන කාර්තුවේ මූල්‍ය ප්‍රකාශය කාර්තුව අවසන් වෙලා මාස 2ක් දීලා තියෙනවා ඉදිරිපත් කරන්න කියලා. මාස 2ක් දීලා තියෙනවා. right? ඒතර කාර්තුව අවසන් වෙන්නේ සාමාන්‍යයෙන් අවසාන කාර්තුවේ දෙසැම්බර් 31. ඒතර දෙසැම්බර් 31 කියලා කියන්නේ පෙබරවාරි 28ට 29ට ඉස්සෙල්ලා අනිවාර්යෙන් තමන්ගේ මූල්‍ය ප්‍රකාශය ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම නැත්නම් සාමාන්‍ය කාර්තු ගත්තම් පළවෙනි දෙවෙනි තුන්වෙනි කාර්තු ගත්තම් පළවෙනි කාර්තු ඉවර වෙන්නේ මාර්තු 31 බැංකුවක. එතකොට මැයි 15ට ඉස්සෙල්ලා දවස් 45 කියන්නේ මැයි 15. මැයි 15ට ඉස්සෙල්ලා අපි ඉදිරිපත් කරන්න ඕනේ සෙක් එකට. දෙවෙනි කාර්තුව ඉවර වෙන්නේ ජූනි 30. එතකොට එහෙනම් කවදද ඉස්සෙල්ලාද? කියන්නේ අගෝස්තු 15ට ඉස්සෙල්ලා ඉදිරිපත් කරන්න ඕනේ. තුන්වෙනි කාර්තුව ඉවර වෙන්නේ දැන් මේ අපි ඉවර ඉන්නේ තුන්වෙනි කාර්තුවේ බැංකුවක සැප්තැම්බර් 30 ඉවර වෙන්නේ. ඒතර සැප්තැම්බර් 30 එක අපි දවස් 45 කියලා කියන්නේ නොවැම්බර් 15ට ඉස්සෙල්ලා සකස් කරලා ඉදිරිපත් කරන්න ඕනේ. දවස් 45 මාසිකමාරයි තියෙන්නේ බැංකුවකට මේ අවශ්‍යතාවය සපුරන්න තමන් කොළඹ කොටස් හුමාරුවේ ලියාපදිංචි වෙච්ච බැංකුවක් නම් විතරයි. right? ඒක හොඳට මතක තියාගන්න. රජයේ බැංකු වලට මේ අවශ්‍යතාවය නැහැ. හේතුව ඒව තාම කොළඹ කොටස් හුමාරුවේ ලියාපදිංචි වෙලා නැති නිසා. ඒතර මේකට බලපාන රෙගුලාසි එහෙම නැත්නම් කොළඹ කොටස් හුමාරුවේ රෙගුලාසි අංක 7.4 තමයි මේකට බලපාන්නේ. ඒතර සෑම රජයේ බැංකුව කරනම සෑම වාණිජ බැංකුවක්ම මේ රික්වයර්මන්ට් එකට යටත් වෙනවා. ඒගොල්ලෝගේ ක්වාටර් එක ඉවර වෙලා දවස් 45 පළවෙනි ක්වාටර්ස් තුනට එහෙම නැත්නම් මාස 2ක් දෙවෙනි අන්තිම අවසාන කාර්තුව වෙනුවෙන් තමන්ගේ මූල්‍ය ප්‍රකාශ, ඒ කියන්නේ කාර්තුමය මූල්‍ය ප්‍රකාශ
ඉදිරිපත් කරන්න ඕනේ සුරකුම්පත් හා විනිමය කොමිසම සභාවට. ඒගොල්ලන්ට ඉදිරිපත් කරාම ඒගොල්ලෝ SEC එකට බාර දෙනවා. sorry මේ CSE එකට බාර දෙනවා ඒව තමන්ගේ වෙබ්සයිට් එකේ දාන්න කියලා. right? එතකොට මේක කරේ නැත්නම් ඔයගොල්ලෝ දන්නවා කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ තියෙනවා මේන් බෝඩ් එක කියලා තියෙනවා ඩිෆෝල්ට් බෝඩ් කියලා තියෙනවා. ඊළඟට තව බෝඩ් එකක් තියෙනවා. එතකොට ඔන්න ඔය මේන් බෝඩ් එකකින් ගැලවෙන්න පුළුවන් මෙන්න මේ accounting requirement එක financial statements දැම්මේ නැත්තම්. එතකොට මේකෙන් කොළඹ කොටස් සූමාරුව ඇත්තටම උත්සාහ කරන්නේ කොළඹ කොටස් සූමාරුවේ ලියාපදිංචි වෙච්ච සමාගම් වල කොටස් මිලදී ගැනීමට පෙර අදාළ ආයෝජකයින්ට ඒ අදාළ ආයතනයේ තියෙන ගිණුම් පිළිබඳ තොරතුරු ලබා දෙන්න. right? ඒ ගිණුම් පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන් ප්‍රධානම තැනක් තමයි කොළඹ කොටස් සුමාරුවේ වෙබ්සයිට් එකේ අදාළ ආයතනයේ කොටසේ නම ගැහුවාම latest financial තියෙනවා. ඒතර එහෙම latest financial දුන්නේ නැත්නම් අර මේන් බෝඩ් එකෙන් ඒ කියන්නේ ප්‍රධාන පුවරුවෙන් ගැලවිලා අනෙකුත් බෝඩ්ස් වලට යන්න පුළුවන් මේ කොටස් යම් ආයතනයක්. ඒතර ඒක ඒ රිස්ක් එක ගන්න කැමති නෑ ආයතනයක්. ඒක නිසා අනිවාර්යයෙන්ම මෙන්න මේ ඩෙඩ්ලයින් වලට ඉස්සෙල්ලා තමන්ගේ මූල්‍ය ප්‍රකාශ කාර්තුමේ මූල්‍ය ප්‍රකාශ සකස් කරලා ඉදිරිපත් කරනවා සුරකුම් පහත් හා විනිමය කොමිසම සභාවට. එතනින් ඒගොල්ලෝ කොළඹ කොටස් සෝමාරුවේ තියෙන වෙබ්සයිට් එකේ මේ accounts ටික දානවා. මම හිතන්නේ ඒක බොහොම පැහැදිලි කියලා ඔයගලන්ට. ඒක කාර්තුමේ මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් බැංකුවට මහ බැංකුවෙන් තියෙනවා තව රික්වයර්මන්ට් එකක්. ඒතර ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකුව අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දාලා තියෙනවා චක්‍රලේඛනය. මම චක්‍රලේඛනයේ අංකය කියන්නේ යන්නේ නැහැ. මේ චක්‍රලේඛනයට අනුව කාර්තුවක් ඉවර වෙලා බැංකුවක් තමන්ගේ ගිණුම් පත්තරේ දාන්න ඕනේ. right? ඒතර මේ තියෙන්නේ ප්‍රසිද්ධ කිරීම සඳහා කාර්තුමේ මූල්‍ය ප්‍රකාශ පුවත්පත්වල පළ කිරීම. එතකොට මේක රාජ්‍ය බැංකුව හැම බැංකුවටම අදාළයි. එතකොට මේකේ කියන්නේ සෑම කාර්තුවක්ම අවසන් වී මාස දෙකක් ඇතුළත අවම වශයෙන් එක් සිංහල දෙමළ සහ ඉංග්‍රීසි පුවත්පතක තමන්ගේ මූල්‍ය ප්‍රකාශ පළ කරන්න ඕනේ කියලා. ඒක තියෙන්නේ මහ බැංකුවෙන් ආපු රික්වයර්මන්ට් එක. ඒක ඔක්කොම බැංකු වලට අදාළයි. right? ඔයගොල්ලෝ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ රෙජිස්ටර් වුණාද නැද්ද කියන එක අදාළත්වයක් නැහැ. මේකේ හැම එක්කෙනාටම බලන්න ඕනේ. ඒතර ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මේකෙන් උත්සාහ කරන්නේ බැංකු කියලා කියන්නේ සාමාන්‍ය මහ ජනතාවගේ මුදල් වලින් පවත්වාගෙන යන ආයතන. ඒතකොට ඒකෙදි අනිවාර්යයෙන්ම ට්‍රස්ට් එක කියන එක ඉතාම වැදගත්. ඒතර බැංකුවක මූල්‍ය ක්‍රියාකාරීත්වයේ මූල්‍ය පසුබිම මූල්‍ය තත්ත්වය සාමාන්‍ය මිනිස්සු දැනගන්න ඕනේ. ඩිපොසිට් එකක් දාන්න ඉස්සෙල්ලා මිනිස්සු දැනගන්න ඕනේ. ඒකින් හින්දා බැංකුවල මූල්‍ය ප්‍රකාශ මෙහෙම පත්තරේ දාන එකකින් උත්සාහ කරන්නේ. ඒක එක සිංහල දෙමළ මේ සහ ඉංග්‍රීසි. ඒතර භාෂා තුනෙන්ම. ඒගොල්ලෝ කියන්නේ මොන පත්තරේද? දැන් සිංහල ගත්තාම සිංහල පත්තරේ මේකයි කියලා කියන්නේ නැහැ. දිවයිනද ලංකාදීපද තව මොකක් හරි පත්තරයක්ද එහෙම කියන්නේ නැහැ. එතකොට ඉංග්‍රීසි ගත්තාම Daily Newsද Daily Mirrorද Financial Timesද මොකක්ද කියලා කියන්නේ නැහැ. right? ඒතර මොනවා හරි එක සිංහල පත්තරයක මොනවා හරි එක දෙමළ පත්තරයක මොනවා හරි එක ඉංග්‍රීසි පත්තරයක තමන්ගේ මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනේ. ඒකට දීලා තියෙනවා කාර්තුව ඉවර වෙලා මාස දෙකක් දීලා තියෙනවා. කාර්තුව ඉවර වෙලා මාස දෙකක් දීලා තියෙනවා ඒ රික්වයර්මන්ට් එක සම්පූර්ණ කරන්න. එතකොට ඒක එන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රික්වයර්මන්ට් එකක් හැටියට. ශ්‍රී ලංකා මහ බැංකුවේ රික්වයර්මන්ට් එකක් හැටියට තමයි ඒක එන්නේ. right? එතකොට බැංකුවක් ගත්තොත් එහෙම හිතන්නකො පෞද්ගලික බැංකුවක් ඒගොල්ලෝ කොළඹ කොටස් සූමාරුවේ රෙජිස්ටර් වෙලා තියෙනවා. එතකොට එවැනි ආයතනයක මේ රික්වයර්මන්ට් එකට ඉස්සෙල්ලා අර තමන්ගේ accounts හදලා ප්‍රසිද්ධියටපත් කරන්න ඕනේ තියෙනවනේ කොළඹ කොටස් සූමාරුවේ දවස් 45ක් කියන එක. එතකොට ඒක නිසා මේ රික්වයර්මන්ට් ඉතා පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. මොකද අර දවස් 45 සීමාව ඇතුළත accounts හදලා ඉවර කරන්න ඕනේ. ඊට අමතරව තව දවස් 15ක් දීලා තියෙනවා වැඩිපුර සති දෙකක්. පත්තරේ දාන එකට. ඒතර තමන් පත්තර ඒජන්සි එකක් අරගෙන ඉවිල්ලා බලන්න ඕනේ මේ ටික පත්තරේ දාන්න. ඒතර රික්වයර්මන්ට් දෙකක්. විභාගයට ප්‍රශ්නේ අහන්නේ කොයි විදිහටද ඒ අනුව තමයි තමන් උත්තරය දෙන්න ඕනේ. යම් බැංකුවක් කොළඹ කොටස් සූමාරුවේ රෙජිස්ටර් වෙලා තියෙනවා නම් තමන්ගේ මූල්‍ය ප්‍රකාශ දවස් 45ක් ඇතුළත එහෙම නැත්නම් අන්තිම කාර්තුවේදී තමයි මාස දෙකක් ඇතුළත කොළඹ කොටස් සූමාරුවට ඉදිරිපත් කරන්න ඕනේ. මේ පත්තරේ දාන එක කාර්තුමේ මූල්‍ය ප්‍රකාශ පත්තරේ දාන එක කාර්තුව අවසන් වෙලා මාස දෙකක් ඇතුළත ඒක කරන්න ඕනේ. right? එතකොට කාර්තුමේ මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ඔන්න ඔක තමයි රික්වයර්මන්ට් එක තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා දැන්.
කාර්තුමේ මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ඔන්න ওই ටික තමයි තියෙන්නේ. right. ඊළඟට අපි ගත්තහම අපි යනවා වාර්ෂික මූල්‍ය ප්‍රකාශ වලට. වාර්ෂික මූල්‍ය ප්‍රකාශ වලට. ඒතර වාර්ෂික මූල්‍ය ප්‍රකාශ ගත්තාම ඒකේ requirements තුනක් තියෙනවා. ඊට අමතරව තව requirements තියෙනවා. නමුත් අපි මේකේ බලන්න requirements තුන තියෙන්නේ ಜಾති තුනකින්. right? පළවෙනි එක ඇවිල්ලා තියෙන්නේ කොළඹ කොටස් හුමාරුවෙන්. ඒ කියන්නේ listed company එකක් නම් තමන් කොළඹ කොටස් හුමාරුවේ ලියාපදිංචි වෙලා තියෙන බැංකුවක් නේ. ඒතර රජයේ බැංකුව ඇරුණාම අනිත් කට්ටියට මේ පළවෙනි requirement එක බලපාන වාර්ෂික මූල්‍ය ප්‍රකාශ. දෙවෙනි requirement එක ඇවිල්ලා තියෙන්නේ මහ බැංකුවෙන්. ඒක රජයේද පෞද්ගලිකද කියලා බැංකුව වලට අදාළ වෙන්නේ නැහැ. හැම බැංකුවක්ම මේක කරන්න ඕනේ. තුන්වෙනි requirement එකත් ඒකත් රජයේද පෞද්ගලික කියලා බැංකුව අදාළ වෙන්නේ නැහැ. ඒකත් සමාගම් පනතින් ඇවිල්ලා තියෙන්නේ. ඒකේ requirement එක එකක් තියෙනවා. right. ඒතර ඔන්න ඔය requirement තුන අපි මම පැහැදිලි කරන්නම් දැන් වාර්ෂික මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන්. ඒතර වාර්ෂික මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ගත්තාම පළවෙනි එක තියෙන්නේ ප්‍රසිද්ධ කිරීම සඳහා විගණනය කරන ලද වාර්ෂික මූල්‍ය ප්‍රකාශ සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාවට ඉදිරිපත් කරන්න ඕනේ. right. ප්‍රසිද්ධ කිරීම සඳහා විගණනය කරන ලද වාර්ෂික මූල්‍ය ප්‍රකාශ සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාවට ඉදිරිපත් කරන්න ඕනේ පළවෙනි requirement එක. ඒක තමයි පළවෙනි requirement එක තියෙන්නේ. ඒතර ඒකට requirement එකට කාල සීමාව දීලා තියෙන්නේ මාස දෙකක් ඇතුළත. ගිණුම් වර්ෂය අවසන් වෙලා එහෙම නැත්නම් අවසාන කාර්යතුව අවසන් වෙලා මාස දෙකක් ඇතුළත. right. ඔයාලට මතක නම් කලිනුත් තිබ්බේ අවසාන කාර්යතුව විතරක්. මේ තියෙන්නේ අවුරුද්දෙම මූල්‍ය ප්‍රකාශ. කලින් එකේ අවසාන කාර්යතුවේ තිබ්බේ මාස දෙකක් කියලා. එතකොට ඒකට ගැලපෙනවා. තමන්ගේ මූල්‍ය ප්‍රකාශ අනිවාර්යයෙන්ම මාස දෙකක් ඇතුළත. දැන් ගිණුම් වර්ෂය අවසන් වෙලා කාර්තුමේ මූල්‍ය ප්‍රකාශයි වර්ෂයේ මූල්‍ය ප්‍රකාශයි ඔක්කොම කොළඹ කොටස උමාරුවට ලබා දෙන්න ඕනේ මාස දෙකක් ඇතුළත. ඒක listed company එකක් නම් විතරයි කොළඹ කොටස් හුමාරුවේ. කොළඹ stock exchange එකේ listed company එකට විතරයි මේ requirement එක තියෙන්නේ. right. ඒත් දෙවෙනි එක තියෙන්නේ මහ බැංකුවේ requirement එක අර පත්තරවල දාන එක. දැන් අපි කාර්තුමේ මූල්‍ය ප්‍රකාශත් දැම්මනේ පළවෙනි කාර්තුව දෙවෙනි කාර්තුව. කාර්තුව අවසන් වෙලා මාස දෙකක් ඇතුළත දැම්මනේ. right. එතකොට ඒ වගේම අවුරුද්දෙම මූල්‍ය ප්‍රකාශයත් පත්තරේ දාන්න ඕනේ. අවුරුද්දෙම මූල්‍ය ප්‍රකාශයත් පත්තරේ දාන්න ඕනේ. මේ අවුරුද්දෙම මූල්‍ය ප්‍රකාශයත් පත්තරේ දාන්න ඕනේ. ඒක කොහොමද දාන්නේ අපි පත්තරේ? මේකෙදි පොඩි අපිට දීලා තියෙනවා ලිහිල් බවක් බැංකුව වලට දීලා තියෙනවා. දැන් මිනිස්සු බලනවනේ දැන් අපි ඔයගොල්ලන්ට මතක නම් පත්‍රේ දාන එක මම මේ රික්වයර්මන්ට් එකට යන්නම්. කාර්තුමේ මූල්‍ය ප්‍රකාශ පත්‍රේ දාන්න තිබ්බේ කාර්තුව අවසන් වෙලා මාස දෙකක් ඇතුළත. මෙතන මාස දෙකක් ඇතුළත තමයි කාර්තුව අවසන් වෙලා කාර්තුමේ මූල්‍ය ප්‍රකාශ දාන්න තියෙන්නේ. දැන් මෙතන ගැටලුවක් පණ නගිනවා අවසාන කාර්තුව ගත්තාම. හතරවෙනි කාර්තුව ගත්තාම අපි හතරවෙනි කාර්තුව ඉවර වෙලා දැන් සාමාන්‍යයෙන් හතරවෙනි කාර්තුව කියලා කියන්නේ ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 31 කාර්තුව. ඒතර හතරවෙනි කාර්තුව ඉවර වෙලා ඒ හතරවෙනි කාර්තුවේ රිසල්ට්ස් විතරක් අපි පත්තරේ දැම්මහම මාස දෙකක් ඇතුළත කියන්නේ පෙබරවාරි 28 ඉස්සෙල්ලා දානවා. දැම්මහම ඊට පස්සේ දැන් මේකේ රික්වයර්මන්ට් එකක් තියෙනවා අවුරුද්දේ මේවා මාස 3ක් ඇතුළත දාන්න කියලා. අවුරුද්ද මේවා එක සිංහල දෙමළ සහ ඉංග්‍රීසි පුවත්පතක මාස 3ක් ඇතුළත දාන්න කියලා. ඒත් එහෙම රික්වයර්මන්ට් එකක් තියෙනකොට ওই දෙක මිනිස්සුන්ට සමහර වෙලාවට පටලැවෙන්න පුළුවන්.
දැන් අපි මාස දෙකක් ඇතුළත 4 වෙනි ක්වාර්තුවේ රිසර්ච් දානවා පත්තරේ ඊට පස්සේ තව ටික දවසකින් ආයෙ අවුරුද්ද මේවත් දානවා. එතන මිනිස්සු බලනවා දැන් මිනිස්සු සමහරවිට මිස්ලීඩ් වෙන්න පුළුවන්. ඒක නිසා ශ්‍රී ලංකා මහ බැංකුව ඔප්ෂන් එකක් දීලා තිනවා මෙන්න මේ අවුරුද්දෙම මූල්‍ය ප්‍රකාශ මාස 3ක් ඇතුළත දානවා නම් අවුරුද්දෙම මූල්‍ය ප්‍රකාශ බැංකුවක මාස 3ක් ඇතුළත දානවා නම් අවශ්‍යතාවයක් නැහැ අර 4 වෙනි කාර්තුවේ මූල්‍ය ප්‍රකාශ වෙනවම දාන්න. අවශ්‍යතාවයක් නැහැ 4 වෙනි කාර්තුවේ මූල්‍ය ප්‍රකාශ වෙනවම දාන්න. ඒත් අනිවාර්යයෙන්ම අවුරුද්දෙම මූල්‍ය ප්‍රකාශ මාස 3ක් ඇතුළත දානවා නම් 4 වෙනි කාර්තුවේ මූල්‍ය ප්‍රකාශ වෙනවම දැමීමේ අවශ්‍යතාවයක් නැත. වෙනවම දැමීමේ අවශ්‍යතාවයක් නැත. right? එතකොට මේකේ කියන්නේ අවුරුද්දෙම මූල්‍ය ප්‍රකාශ ඔයගොල්ලෝ පත්‍රේ දාන්න ඕනේ කියලා ප්‍රශ්නයක් ආවොත් විභාගෙට එක සිංහල එක දෙමළ සහ එක ඉංග්‍රීසි පොත්පතක අවුරුද්දෙම මූල්‍ය ප්‍රකාශ දාන්න තියෙන්නේ මාස 3ක් ඇතුළත ගිණුම් වර්ෂය අවසන් වෙලා. එතකොට දෙසැම්බර් 31 අපි ගිණුම් වර්ෂය ඉවර වෙනවා නම් අපි මූල්‍ය ප්‍රකාශ දාන්න ඕනේ පත්‍රේ මාර්තු 31ට ඉස්සෙල්ලා අවුරුද්දෙම මූල්‍ය ප්‍රකාශ. ඒක දාන්න ඕනේ විගණනය කරපු ඒවා. right? විගණනය කරපු මූල්‍ය ප්‍රකාශ තමයි පත්‍රේ දාන්න ඕනේ. අවුරුද්දෙම මූල්‍ය ප්‍රකාශ. ඊට අමතරව තුන්වෙනි අවශ්‍යතාවයේ හැටියට තියෙනවා අංක 3 යටතේ අංක 3 යටතේ තියෙන වාර්ෂික මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම. ඒතර මේකේ තියෙනවා ඒක ඒ අවශ්‍යතාවයේ පැන නගින්නේ සමාගම් පනතේ. ඒතර සමාගම් පනතට ගියාම සමාගම් පනතේ සමාගම් පනතේ තියෙන වගන්තියක් 150 වගන්තිය. 150 කියන වගන්තියේ කියනවා සමාගම් පනතේ 150 කියන වගන්තියේ කියනවා දැන් බැංකුවකුත් සමාගමක් වන නිසා සමාගමේ ගිණුම් වර්ෂයේ අවසන් වෙලා ඒ කියන්නේ බැංකුවේ ගිණුම් වර්ෂයේ අවසන් වෙලා මාස 6ක් ඇතුළත සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට මූල්‍ය ප්‍රකාශය ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඒතර බැංකුවකට මේක එච්චර ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ හේතුව බැංකුවකට ඊට කලින් අවශ්‍යතාවයන් දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේ මූල්‍ය ප්‍රකාශය ඇත්තටම දැන් මෙතන 6ක් කියලා දීලා තිබ්බට බැංකුවක් තමන්ගේ මූල්‍ය ප්‍රකාශ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙලා තියෙනවා නම් බැංකුවක් තමන්ගේ මූල්‍ය ප්‍රකාශ අනිවාර්යයෙන් මාස දෙකක් ඇතුළත හදලා ඉවර කරන්න ඕනේ. නැත්නම් ඒ අවස්ථාවේ සපුරා ගන්න බැරි වෙනවා. ඒක එක. ඊට අමතරව කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙච්ච නැති බැංකුවක් නම් ඒගොල්ලන්ට පුළුවන් මාස තවත් මාසයක් තියෙනවා පත්තරේ දාන්න මාස 3ක් තියෙනවනේ. එතකොට එවැනි ඒ රික්වයර්මන්ට් එක මාස 3ක් ඇතුළත ඒගොල්ලෝ හදලා ඉවර කරනවා. ඒතර anyway ඕනම බැංකුවක් සාමාන්‍යයෙන් තමන්ගේ මූල්‍ය ප්‍රකාශ රජයේ බැංකුවක් හෝ පෞද්ගලික බැංකුවක් ගත්තාම සාමාන්‍යයෙන් ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස දෙකක් ඇතුළත හදලා ඉවර කරනවා. මාස දෙකක් ඇතුළත හදලා ඉවර කරනවා. හැබැයි ඊට එහා ගිය රික්වයර්මන්ට් එකක් අවශ්‍යතාවයක් තියෙන හින්දා මම මෙතන දාලා තින්නේ බැංකුවක් සමාගමක් වන නිසා සමාගම් පනතේ කියලා තියෙනවා 150 ගන්තියේ බැංකුවක මූල්‍ය ප්‍රකාශ විතරක් නෙමෙයි ඕනම සමාගමක මූල්‍ය ප්‍රකාශ සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට ඉදිරිපත් කරන්න ඕනේ විගණනය කරපු ඒවා ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 6ක් ඇතුළත. ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 6ක් ඇතුළත. right? ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 6ක් ඇතුළත ඉදිරිපත් කරන්න ඕනේ. එතන මේ ස්ලයිඩ්ස් එක මම ආයි පොඩ්ඩක් අපි සමරයිස් කරොත් එහෙම පළවෙනි අවශ්‍යතාවයේ තිබ්බේ කාර්තුමේ මූල්‍ය ප්‍රකාශ. ඒතර කාර්තුමේ මූල්‍ය ප්‍රකාශ අවශ්‍යතාවය ආකාර දෙකකින් සපුරන්න ඕනේ බැංකුවක්. ඒතර පළවෙනියෙන්ම මොන જાතිය බැංකුද? එක තමයි කොළඹ කොටස් සූමාරුවේ ලියාපදිංචි වෙච්ච බැංකුවක් නම් කොළඹ කොටස් සූමාරුවේ ලියාපදිංචි වෙච්ච බැංකුවක් නම් ඒතර ඒකෙදී අපි එක්ස්ක්ලූඩ් කරන්න වෙනවා රජයේ බැංකු කොළඹ කොටස් සූමාරුවේ ලියාපදිංචි වෙලා නැහැ. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ලියාපදිංචි වෙලා නැහැ. ඒතර ඒගොල්ලන්ට මේ අවශ්‍යතාවය නැහැ. එතකොට එහෙම කොළඹ කොටස් සූමාරුවේ ලියාපදිංචි වෙච්ච බැංකුවක් නම් quarterly accounts කාර්තුමේ මූල්‍ය ප්‍රකාශ දවස් 45ක් ඇතුළත හදලා ඉවර කරන්න ඕනේ. පළවෙනි දෙවෙනි තුන්වෙනි කාර්තු වල දවස් 45ක් ඇතුළත හදලා ඉවර කරලා CSC එකට ඉදිරිපත් කරන්න ඕනේ. ඒතර ඇත්තටම මේ දවස් 45ක් කිව්වට CSC එකට ඉදිරිපත් කරන්න දැන් අපි ගත්තොත් පළවෙනි ක්වාර්ටර් එක මාර්තු 31කින් ඉවර වෙනවා. මෙහි 15ට ඉස්සෙල්ලා ඉදිරිපත් කරන්න ඕනේ. දැන් මේක දවස් 45ක් කිව්වට මේක හදන කට්ටියට ඔතන දවස් 45න් මම හිතන්නේ මාසයක් වගේ තමයි හම්බෙන්නේ. හේතුව තමයි
දැන් මේ හැම quarterly accountsම අපි මේම කොළඹ stock exchange එකට දාන්න ඉස්සෙල්ලා බැංකුවක තියෙන විගණන කමිටුව කියලා එකක්. විගණන කමිටුවට දාලා ඒගොල්ලෝගේ approval එක ගන්න ඕනේ. ඊළඟට ඒක approve කරාට පස්සේ main board එකට යන්න ඕනේ. ඒතර ඔයගොල්ලෝ බලන්න දැන් අපේ normal requirement එක ගත්තොත් මාර්තු 31 නම් මැයි 15ට ඉස්සෙල්ලා අපි මේක දෙන්න ඕනේ කොළඹ stock exchange එකට. ඒතර මැයි 15ට ඉස්සෙල්ලා මේක දෙන්න අපි board meeting එකයි board audit committee meeting එකට මේක දාන්න ඕනේ. ඒතකොට ඒක සමහරලාට තියෙන්න පුළුවන් මැයි 15ම deadline එක තියෙන්නේ නැහැ නේ ඊට ඉස්සෙල්ලා ගන්නවා ඔක. ඒතර මැයි 10 වගේ තියෙනවා කියලා හිතන්නකෝ ඒ දිනේ. ඒතර මැයි 10ට ඒගොල්ලන්ට දෙන්න සතියකට කලින් අපි සාමාන්‍යයෙන් දෙන්න ඕනේ ඔය accounts ටික ඒගොල්ලන්ට verify කරන්න. එතකොට මැයි 10න් තව දවස් 7ක් පල්ලෙහාට එනවා. ඒ කියන්නේ මැයි 3 වෙනකොට වගේ අපි ඒ කියන්නේ මැයි 3 කියන්නේ almost අප්‍රේල් මාසෙ ඉවරනකොට වගේ accounts ටික හදලා ඉවර කරන්න ඕනේ quarterly accounts. right? අවසාන කාර්තුව ගත්තොත් මාස දෙකක් ඇතුළත කියලා තියෙනවා. එතකොට මාස දෙකක් ඇතුළත කියන එක ගත්තාම ඒක අර වාර්ෂික මූල්‍ය ප්‍රකාශයත් එක්කම ඒකත් එක්කම ටැලි වෙනවා. ඒක ගොඩක් වෙලාවට මේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශයයි අවසාන කාර්තුව එකට තමයි අපි ඉදිරිපත් කරන්නේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකට. එතකොට ඒක වෙන වෙනම දීමක් වෙන්නේ නැහැ. සැරින් සැරේට කියන්නේ ඉස්සෙල්ලාම quarterly accounts දීලා හතරවෙනි කාර්තුව කියලා දීලා ඊට පස්සේ annual accounts කියලා ආයෙ දෙන්නේ නැහැ. ඔක්කොම එකට තමයි දෙන්නේ. එතන මාස දෙකක් තියෙනවා. ඒ කියන්නේ පෙබරවාරි 28 ඉස්සෙල්ලා දෙන්න ඕනේ දෙසැම්බර් 31 ගිණුම් වර්ෂය ඉවර වෙනවා නම්. ඒතර quarterly account සම්බන්ධයෙන් කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ රෙජිස්ටර් වෙලා තියෙන බැංකුවන් නම් ඒගොල්ලන්ට මේ දවස් 45 සීමාව තියෙනවා පළවෙනි කාටස් 3ට. ඊළඟට අන්තිම කාට එක නැත්නම් අවසාන කාර්තුවට මාස දෙකක සීමාව තියෙනවා. ඊළඟට සියලුම බැංකු වලට අදාළ වෙනවා කාර්තුමය මූල්‍ය ප්‍රකාශ පුවත්පත්වල පළ කිරීම කියන රෙගුලාසිය. ඒතර පුවත්පත්වල පළ කිරීම ගත්තාම රික්වයර්මන්ට් එක තියෙන්නේ එක සිංහල එක දෙමළ එක ඉංග්‍රීසි පුවත්පතක පළ කරන්න කියන එක. ඒතර එක සිංහල එක දෙමළ එක ඉංග්‍රීසි පුවත්පතක පළ කරන්න ඕනේ මූල්‍ය ප්‍රකාශ බැංකුවක. ඒකේ පුවත්පත මොකක්ද කියලා නෑ. එතකොට ඒකට තියෙනවා මාස දෙකක කාලයක්. මාස දෙකක කාලයක්. මෙතනදී මම අර ඊළඟ කොටසේදී ඔයගොල්ලන්ට කතා කරද්දී මම මේක කතා කරා අවසාන කාර්තුවේ මූල්‍ය ප්‍රකාශ ගොඩක් වෙලාවට බැංකු ප්‍රසිද්ධියට පත් කරන්නේ නෑ. හේතුව අවසාන කාර්තුවේ මූල්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කළා තව ටික දවසකින් ආයි අවුරුද්ද මේවත් දානවා. එතකොට මිනිස්සු නොමග යන්න පුළුවන්. ඉස්සෙල්ලාම දැන් මේ මොකද්ද දැන් ඊළඟට තව මොකද්ද මේ දෙකෙන් මොකද්ද හරි එහෙම ගැටලුවක් මතුවෙන්න පුළුවන්. ඒ හින්දා සෙන්ට්‍රල් බැංක් එක කියලා තියෙන මේ අවසාන කාර්තුවේ මූල්‍ය ප්‍රකාශ මාස දෙකක් ඇතුළත වෙනමම දාන්න ඕනේ නෑ. අපි අවුරුද්දෙම මූල්‍ය ප්‍රකාශ එක සැරේ පත්‍රේ දානවා නම් එවැනි අවස්ථාවක අවසාන කාර්තුවේ මූල්‍ය ප්‍රකාශ මාස දෙකක් ඇතුළත දැම්මේ නැතුණාට කමන්නේ නෑ කියලා. ඒතර ගොඩක් බැංකු ඔප්ෂන් එක හැටියට අරගෙන තියෙන්නේ. අතරම 100%ක්ම බැංකු කරන්නේ අවසාන කාර්තුවේ මූල්‍ය ප්‍රකාශ වෙනමම පත්‍රේ දාන්නේ නෑ. මේ ඒක අවුරුද්දේ මේවා ටික එක සැරේ පත්‍රේ දාන්න. right. ඊළඟට වාර්ෂික මූල්‍ය ප්‍රකාශ වලට ආපුවම රික්වයර්මන්ට්ස් තුනක් තියෙනවා. දැන් මේක අපි දැනටමත් කතා කරලා ඉවරයි. පළවෙනි එක තමයි කොළඹ කොටස් සුමාරුවේ රෙජිස්ටර් වෙච්ච ආයතනයන් වාර්ෂික මූල්‍ය ප්‍රකාශ ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස දෙකක් ඇතුළත ලබලා දෙන්න ඕනේ කොළඹ කොටස් සුමාරුවට. මාස දෙකක් කිව්වම ඇත්තටම දැන් සකස් කරන අයට තියෙන්නේ සති මාසෙකමාරක් වගේ කාලයක්. ඒතර ඒක ලබා දෙන්න ඕනේ කොළඹ කොටස් සුමාරුවේ ප්‍රසිද්ධියට පත් කරන්න. ඊළඟට පත්‍රේ දාන එක අවුරුද්දෙම මූල්‍ය ප්‍රකාශ පත්‍රේ දාන්න. ඒකට මාස 3ක කාලයක් තියෙනවා. ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 3ක කාලයක් තියෙනවා. පුවත්පත් වල දාන්න එක සිංහල එක දෙමළ සහ එක ඉංග්‍රීසි පුවත්පතක. ඒතර මම කලින් සැරේත් මතක් කරා හතරවෙනි කාර්තුවේ මූල්‍ය ප්‍රකාශ වෙනමම පත්‍රේ දාන්නේ 100%ක්ම දැනට ඉන්න බැංකු ඒ වෙනුවට අවුරුද්දේ මේවා ටික එක සැරේ දානවා පත්‍රේ. මොකද මිනිස්සු නොමග යන්න පුළුවන් නිසා. හැබැයි පළවෙනි දෙවෙනි තුන්වෙනි කාර්තුවල ඒවා වෙන වෙනම දානවා පත්‍රේ අදාළ කාල සීමාව ඇතුළත. ඒකට තියෙන්නේ මාස දෙකක කාල සීමාවක්. අවුරුද්ද මේවට විතරයි මාස 3ක කාල සීමාවක් තියෙන්නේ. ඊට අමතරව තුන්වෙනි රික්වයර්මන්ට් එක ඇත්තට මේකට බැංකුව ඉබේම හැඩ ගැහෙන හේතු පළවෙනි රික්වයර්මන්ට් දෙක යටතේ අපි වේලාසනින් මූල්‍ය ප්‍රකාශ සකස් කරන නිසා අවුරුද්දේව ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 6ක් ඇතුළත මේ කියන්නේ සමාගම් පනත 150 වෙනි වගන්තිය යටතේ. ඒතර සමාගම් පනත 150 වෙනි වගන්තිය කියනවා සමාගමන් නම්
තමන්ගේ ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 6ක් ඇතුළත අනිවාර්යයෙන්ම සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට විගණනය කරපු මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන්න කියලා. ඒ රික්වයර්මන්ට් එක තමයි බැංකුවත් සමාගමක් වන නිසා ඒ රික්වයර්මන්ට් එකට බැංකුවත් යටත් වෙනවා. right. ඊළඟ කොටසට යම්. ඊළඟ කොටසේ කතා කරන්නේ මාසික මූල්‍ය ප්‍රකාශ සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට ඉදිරිපත් කරන්න ඕන එකට. එතකොට සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙනමම ෆෝමැට් එකක් දීලා තියෙනවා. හැම බැංකුවක්ම මාසිකව එවන්න ඕනේ තමන්ගේ මූල්‍ය ප්‍රකාශ. එතකොට ඒකත් ප්‍රධාන වශයෙන්ම අදාළ වෙන්නේ කොළඹ කොටස් සූමාරුවේ රෙජිස්ටර් වෙච්ච ආයතන වලට විතරයි. එතකොට සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව තමයි මොනිටර් කරන්නේ කොළඹ කොටස් සූමාරුව, කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක. මේක සිකියුරිටි එක්ස්චේන්ජ් කමිෂන් එක. එතකොට මේගොල්ලෝ මොනිටර් කරන්න ඕනේද මාසික මූල්‍ය ප්‍රකාශය ඒගොල්ලෝ දීලා තියෙන ෆෝමැට් එකට ගෙන්න ගන්නවා හැම බැංකුවකින්ම කොළඹ කොටස් සූමාරුවේ රෙජිස්ටර් වෙලා ඉන්නවා. එතකොට ඒවා ඉදිරිපත් කරන්න ඕනේ හැම මාසයක්ම ඉවර වෙලා කියන්නේ මූල්‍ය ප්‍රකාශය ඒගොල්ලෝ දීලා තියෙන ෆෝමැට් එකට අපි දෙන්න ඕනේ හැම බැංකුවක්ම හැම මාසයක්ම ඉවර වෙලා ඊළඟ මාසේ 20 වෙනිදාට පෙර ඊළඟ මාසේ 20 වෙනිදාට පෙර අවශ්‍ය රෙගුලාසියත් මෙතන මම දීලා තියෙනවා 2014 ඉඳලා තමයි මේක පටන් ගත්තේ 2014 මාර්තු 19 වෙනිදා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව නිකුත් කරන ලද චක්‍ර රේඛනයේ අංකය දීලා තියෙනවා. ඒක අනුව තමයි මේ රික්වයර්මන්ට් එක එන්නේ. රික්වයර්මන්ට් එක තමයි හැම බැංකුවක්ම සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව දීලා තියෙන මේ ෆෝමැට් එකට අනුව තමන්ගේ මාසික මූල්‍ය ප්‍රකාශ ඊළඟ මාසේ 20 වෙනිදාට ඉස්සෙල්ලා යවන්න ඕනේ. ඊළඟ මාසේ 20 වෙනිදාට ඉස්සෙල්ලා යවන්න ඕනේ. right. ඊළඟ මාසේ 20 වෙනිදාට ඉස්සෙල්ලා යන්න ඕනේ. right. ඊළඟ අවශ්‍යතාවයෙන් මම පෙන්නලා තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව දීලා තියෙනවා වෙනමම අවශ්‍යතාවයන් ටිකත් බැංකුව වලට. එතකොට මේ ශ්‍රී ලංකා මහ බැංකුවත් වෙනමම ෆෝමැට් එකක් දීලා තියෙනවා. මේවත් ඔක්කොම මාසික මූල්‍ය ප්‍රකාශ. දැන් කලින් කතා කරපු එකත් මාසික මූල්‍ය ප්‍රකාශ. දැන් අපි මුලින්ම කතා කරා කාර්තුමේ මූල්‍ය ප්‍රකාශ, ඊළඟට වාර්ෂික මූල්‍ය ප්‍රකාශ, දැන් කතා කරන්නේ මාසික මූල්‍ය ප්‍රකාශ බැංකුවකට අදාළ. ඒතර මාසික මූල්‍ය ප්‍රකාශ ගත්තාම සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ඒ රික්වයර්මන්ට් එක අයිති වෙන්නේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක රෙජිස්ටර් වෙච්ච බැංකුව වලට විතරයි. ඒගොල්ලෝ දීලා තියෙන ෆෝමැට් එකට අපි මාසික මූල්‍ය ප්‍රකාශ ඊළඟ මාසේ 20 වෙනිදාට ඉස්සෙල්ලා යවන්න ඕනේ. ඊළඟට මෙන්න මේක සියලුම බැංකුව වලට අදාළයි. මොකද මේක මහ බැංකුවේ රික්වයර්මන්ට් එක. ඒතර මහ බැංකුව කියලා දෙනවා යම් යම් ස්ටේට්මන්ට් ඒගොල්ලෝ දීලා තියෙන ෆෝමැට් එකට මාසිකව හදලා ඒගොල්ලන්ට එවන්න කියලා. දැන් ඒගොල්ලෝ ඒක බෙදලා තිනවා දේශීය බැංකුව ඒකකය බෑ ඒ කියලා තියෙන්නේ. ඒක තමයි මම පල්ලෙහෙන් දාලා තියෙන දේශීය බැංකුව ඒකකය. ඊළඟට විදේශීය ව්‍යවහාර මුදල් බැංකුව ඒකකය FCBU එක කියන එක DBU සහ FCBU කියන එක. ඒගොල්ලෝ ඉල්ලනවා දේශීය බැංකුව ඒකකයේ ශේෂපත්‍රයේ ඒගොල්ලොන්ගේ දීලා තියෙන ෆෝමැට් එකට දේශීය බැංකුව ඒකකයේ ලාභ ගිණුම ඒගොල්ලෝ දීලා තියෙන ෆෝමැට් එකට. ඒ වගේම විදේශීය බැංකුව ඒකකයේ ශේෂපත්‍රයේ ලාභ ගිණුම ඒගොල්ලෝ දීලා තියෙන ෆෝමැට් එකට. ඊළඟට වත්කම් සහ වගකීම් ප්‍රකාශය කියලා එකක් තියෙනවා. ඒකත් ඒගොල්ලෝ දීලා තියෙන ෆෝමැට් එකක්. එතකොට හැම මූල්‍ය දෙපාර්තමේන්තුවකම වෙනමම යුනිට් එකක් ඉන්නවා සෙන්ට්‍රල් බැංක් රිපෝටින් යුනිට් කියලා. එතකොට ඔන්න ඔය සෙන්ට්‍රල් බැංක් රිපෝටින් යුනිට් එක සෙන්ට්‍රල් බැංක් එකකින් දීලා තියෙන ෆෝමැට් එකට අපේ මූල්‍ය ප්‍රකාශ හැම මාසිකට සැරයක්ම හදන්න ඕනේ. හැම මාසිකට සැරයක්ම හදන්න ඕනේ. හදලා වෙලා ඒකේ රික්වයර්මන්ට් එක තියෙන්නේ හැම මාසයක්ම අවසන් වෙලා ඊළඟ මාසේ 15 වෙනිදාට කලින් මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනේ සෙන්ට්‍රල් බැංක් එකට. ඒතර මේවා ඔක්කොම එන්නේ සෙන්ට්‍රල් බැංක් එක නිකුත් කරලා තියෙන චක්‍ර ලේඛන වලට අනුව තමයි මේ රික්වයර්මන්ට් එන්නේ. එතකොට ඔයගොල්ලෝ බැලුවොත් එimhe සෙන්ට්‍රල් බැංක් රිපෝටින් යුනිට් එකේ ඉන්න කට්ටිය හැම මාසෙම 15 වෙනිදාට ටිකක් රැ වෙලා ගෙදර යන්නේ. ඒකට හේතුව ඒගොල්ලන්ට ඩෙඩ්ලයින් එකක් තියෙනවා. මෙන්න මේ කියන දේවල් ටික බැලන්ස් ෂීට් එක P&L එක දේශීය බැංකුව එකකේ විදේශීය ව්‍යවහාර මුදල් බැංකුව එකකේ වෙන වෙනම ඉදිරිපත් කරන්න ඕනේ සෙන්ට්‍රල් බැංක් එකේ කියලා තියෙන ෆෝමැට් එකට හැම මාසෙකම ඉවර වෙලා ඊළඟ මාසේ 15 වෙනිදාට ඉස්සෙල්ලා. මේක අර හැම මාසෙම මේ අපිට සැලරිස් හම් වෙන වගේ 15 වෙනිදාට මේක මේ සෙන්ට්‍රල් බැංක් යුනිට් එක කට්ටිය කරන්න ඕනේ වැඩක්. ඒත් ඒගොල්ලොන්ගේ දීලා තියෙන ෆෝමැට් එකට මොකද ඒවා යූස් කරනවා සෙන්ට්‍රල් බැංක් එක තමන්ගේ මොනිටරින් සිස්ටම් එකට බැංකුව මොනිටර් කරන්න. right.
ඒව තමයි මාසික මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් සෙන්ට්‍රල් බැංක් එක දීලා තියෙන නියමය. මම ආයි කතා කරනවා මාසික මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ඉතින් සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාවේ නියමයන් ඒක තමයි සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව නියමයන් අදාළ වෙන්නේ කොළඹ කොටස් හුමාරුවේ ලියාපදිංචි වෙච්ච බැංකු වලට විතරයි. right? ඒගොල්ලොත් ගෙන්න ගන්නවා ඒගොල්ලොන්ගේ ෆෝමැට් එකට දැන් ඔයගොල්ලන්ට මේකෙන් තේරෙනවා ඇති අපි ඉන්ටර්නල් පර්පස් වලට එක જાතිය ෆෝමැට් එකකට accounts හදනවා. ඒ කියන්නේ ඩිරෙක්ටර්ස්ලට අපේ බ්‍රාන්ච් මැනේජර්ස්ලට ඒ වගේ කට්ටියට. ඊළඟට ප්‍රසිද්ධියටපත් කරන්න තව ෆෝමැට් එකකට අපි ගිණුම් හදනවා. මේවා ගොඩක් දුරට සමානකම් තියෙනවා. නමුත් ෆෝමැට් එක වෙනස්. යම් වෙනස්කම් තියෙනවා. ඊළඟට සෙන්ට්‍රල් බැංක් එකේ ඉල්ලනවා මාසිකව වෙනමම ෆෝමැට් එකකට. තව ෆෝමැට් එකකට ඉල්ලනවා සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව. right? ඒතර මෙන්න මේ හැම රික්වයර්මන්ට් එකක්ම අනිවාර්යයෙන්ම බැංකුවක් අනිවාර්යයෙන්ම සපුරන්න ඕනේ. බැංකුවක් අනිවාර්යයෙන්ම සපුරන්න ඕනේ තමන්ගේ රික්වයර්මන්ට් හැම එකක්ම සපුරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. right? එතකොට මේ තියෙන්නේ සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාවට අදාළව අපි ගිණුම් හදලා ඉදිරිපත් කරන්න ඕනේ හැම මාසයක්ම ඉවර වෙලා ඊළඟ මාසේ 20 වෙනිදාට ඉස්සෙල්ලා. ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුවට මේ අදාළ ස්ටේට්මන්ට්ස් පහක් තියෙනවා. මේ පහම ඉදිරිපත් කරන්න ඕනේ එක මාසයක් ඉවර වෙලා ඊළඟ මාසේ 15 වෙනිදාට පෙර. මීට අමතරව සෙන්ට්‍රල් බැංක් එකට විවිධ තව ස්ටේට්මන්ට්ස් දෙන ඒවා අර මේ ෆයිනෑන්ෂල් රිපෝටින් වලට අදාළ නැති හින්දා තමයි මම ඒවා මේකේ දාලා නැත්තේ. අපි මෙතනදී කතා කරන්නේ මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් තියෙන දේවල් විතරයි. right? ඊට අමතරව සෙන්ට්‍රල් බැංක් එක මම හිතන්නේ ස්ටේට්මන්ට් මාසිකව දෛනිකව සහ වීක්ලි quarterly මාස 6කට සැරයක් අවුරුද්දකට සැරයක් ස්ටේට්මන්ට් 150ක් 200ක් විතර වගේ ගෙන්න ගන්නවා බැංකුවකින්. right? ඒතර ඒකත් හරි. ඒතර මාසික මූල්‍ය ප්‍රකාශ අපි කතා කරා. දැන් ඊළඟට කතා කරන්නේ බැංකුව ගැන නෙමේ. ගොඩාක් බැංකුවල තියෙනවා ප්‍රයිමරි ඩීලර් යුනිට් එකක්. ප්‍රාථමික තැරැව්කාර ඒකකයක් තියෙනවා. අපි කියනවා ප්‍රයිමරි ඩීලර් යුනිට් එකක් කියලා. ඒතර ප්‍රාථමික තැරැව්කාර ආයතන හැම බැංකුවම වගේ පවත්වාගෙන යනවා. ඊට අමතරව බැංකුව වලට අමතරව තව ප්‍රාථමික තැරැව්කාර ආයතන කීපයක් තියෙන්නත් පුළුවන්. right. ඒතර ප්‍රාථමික තැරැව්කාර ආයතන ගත්තාම ඒගොල්ලන්ටත් රික්වයර්මන්ට් එකක් තියෙනවා. මොකද මේ ප්‍රාථමික තැරැව්කාර ආයතන වලින් තමයි ශ්‍රී ලංකා මහ බැංකුව මුලින්ම භාණ්ඩාගාර විල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරාම මිලදී ගන්න මේගොල්ලෝ තමයි. ඒගොල්ලෝ අරගෙන තමයි කස්ටමර්ස්ලට විකුණන්නේ. right? ඒතර තමන්ගේ බැංකුවකට ප්‍රාථමික තැරැව්කාර ආයතනයක් නොමැති නම් තමන්ගේම කියලා ප්‍රාථමික තැරැව්කාර ආයතනයක් නොමැති නම් එවැනි බැංකු වල සිද්ධ වෙනවා ප්‍රාථමික තැරැව්කාර ආයතනයක් තියෙන බැංකුවකින් මේ භාණ්ඩාගාර විල්පත් සහ බැඳුම් කර ලබා ගන්න. right? එතනදී ඒගොල්ලන්ට ලොස් එකක් එනවා. හැබැයි මේක සාමාන්‍යයෙන් මේ ප්‍රාථමික තැරැව්කාර ආයතනයක් හැම සතියෙම බදාදා දිනේ සෙන්ට්‍රල් බැංකුවේ ඔක්ෂන් එකක් තියෙනවා. ඒ ඔක්ෂන් එකේ ප්‍රසිද්ධියටපත් කරනවා මෙච්චර භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් නිකුත් කරනවා. මෙච්චර භාණ්ඩාගාර බැඳුම් කර ප්‍රමාණයක් නිකුත් කරනවා. ඕගොල්ලෝ කැමති විදිහට බිඩ්ස් එවන්න කියලා. අපි ලන්සු තියෙනවා. ඒතර හැම බැංකුවම වගේ මේ අවශ්‍යතාවය මොකද බැංකුවක තියෙන වත්කම් වලින් අවම වශයෙන් 10%ක් 15ක් විතර වගේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳීම් කර සහ විවිධාකාරයේ ඩොලර් බොන්ඩ්ස් වල බැංකුව ආයෝජනය කරනවා. ඒතර මේ ප්‍රාථමික තැරැව්කාර ආයතනයක් තියෙන එක බැංකුවකට ඉතාම වාසිදායකයි. එතකොට මෙහිම ආයතනයක් තියෙනවා නම් බැංකුවක එවැනි ආයතනයක මූල්‍ය ප්‍රකාශ සම්බන්ධිනුත් නීතිමය තත්වයන් තියෙනවා. ඒවා එවලා තියෙන්නේ නීතිමය තත්වයන්ට අදාළ රෙගුලාසි දාලා තියෙන්නේ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත සහ ලියාපදිංචි කොටස් සහ සුරකුම්පත් ආඥා පනතට අනුව තමයි මේ රික්වයර්මන්ට්ස් එන්නේ. ඒතර මොනවාද ඒවට එන රික්වයර්මන්ට්ස්? එක තමයි ප්‍රාථමික තැරැව්කාර ඒකකයක විගණනය කරන ලද වාර්ෂික මූල්‍ය ප්‍රකාශ. දැන් PDU එකක primary dealer unit එක audited financial statements එවන්න ඕනේ ගිණුම් වර්ෂයේ අවසන් වී මාස 5ක් ඇතුළත සෙන්ට්‍රල් බැංක් එකට. ශ්‍රී ලංකා මහා බැංකුවට එවන්න ඕනේ ගිණුම් වර්ෂයේ අවසන් වෙලා මාස 5ක් ඇතුළත. right? ගිණුම් වර්ෂයේ අවසන් වෙලා මාස 5ක් ඇතුළත. ඊට අමතරව මේගොල්ලොත් තමන්ගේ මූල්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධියටපත් කරන්න ඕනේ එක සිංහල එක දෙමළ එක ඉංග්‍රීසි පුවත්පතක. මෙතන පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා. මෙතන තියෙන්නේ මාස 3ක් කියන එක. මාස 3ක් නෙමෙයි ඇත්තටම මාස 5ක් ඇතුළත. right?
මාස 5ක් ඇතුළත තමයි ප්‍රසිද්ධියට පත් කරන්න ඕනේ. එතන තියෙන 3ක් කියන එක හදා ගන්න වෙනවා ඔයගලන්ට මාස 5ක් ඇතුළත එක සිංහල එක දෙමළ සහ එක ඉංග්‍රීසි පුවත්පතක පළ කරන්න ඕනේ. ඒගොල්ලෝ අර බැංකුවක මූල්‍ය ප්‍රකාශ පළ කරා වගේ. බැංකුවක මූල්‍ය ප්‍රකාශ පළ කරා වගේ. තර ප්‍රාථමික තරවකාර ආයතනයක රික්වයර්මන්ට් දෙකක් තියෙනවා. එකක් තමයි ගිණුම් හදන්න ඕනේ. මාස 5ක් ඇතුළත ගිණුම් වර්ෂය ඉවර වෙලා ඒක ශ්‍රී ලංකා මහා බැංකුවට එවන්න ඕනේ. ඊට අමතරව පුවත්පත්වල පළ කරන්න ඕනේ. ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 5ක් ඇතුළත මෙතන තියෙන තුන එක වැරදි. එක 5ක් ඇතුළත වෙන්න ඕනේ. right. ඒතර ඒවා ඒ වගේම රික්වයර්මන්ට් එකක් තියෙනවා විදේශීය විවහාර මුදල් බැංකුව එකකයක් තියෙනවා. විදේශීය විවහාර මුදල් බැංකුව එකකයක් තියෙනවා නම් ඒගොල්ලන්ටත් ඒ වගේම රික්වයර්මන්ට් එකක් තියෙනවා. ඒක තියෙන්නේ 88 අංක 30 දරන බැංකු පනතෙන්. 88 අංක 30 දරන බැංකු පනතෙන් ඒකේ කියනවා විදේශී විවහාර මුදල් බැංකුව එකකයක් විගණනය කරලා වාර්ෂික මූල්‍ය ප්‍රකාශ ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 5ක් ඇතුළත සෙන්ට්‍රල් බැංක් එකට එවන්න කියලා. ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 5ක් ඇතුළත සෙන්ට්‍රල් බැංක් එකට එවන්න කියලා තියෙනවා. එතකොට මේ ඔයගොල්ලන්ට දැන් මේ විදේශී විවහාර මුදල් බැංකුව එකකේ කිව්වම එකපාරටම ඔළුවට යන්නේ නැති වෙන්න පුළුවන්. අපි කියනවා foreign currency banking unit කියලා FCBU කියලා. එතකොට FCBU එකක් තියෙනවා නම් බැංකුවක දැනට තියෙන නීතිමය තත්ත්වයේ යටතේ බැංකුවක transaction ශ්‍රී ලංකා මහා බැංකුව කියලා තියෙනවා DBU දේශීය වශයෙන් කරන transaction සහ foreign currency banking unit එකක් හැටියට කරන FCBU transaction හැටියට වර්ග දෙකකට වෙන් කළා වෙනමම පොත් කට්ටලයක් maintain කරන්න කියලා විදේශී විවහාර මුදල් බැංකුව එකකයට. ඒතර බැංකුව හදනකොට අපි ওই දෙකම එකතු කරලා හදන්නේ. හැබැයි FCBU එක කියලා වෙනම හදන්න කියලා තියෙනවා. ඒතර ඒකේ ඔක්කොම ගනුදෙනු වෙන්නේ foreign currencies වලින් තමයි balance sheet එක income statement එක එම් කියන්නේ ආදායම් ප්‍රකාශයයි ලාභ ගිණුම ආදායම් ප්‍රකාශයේ ශේෂ පත්‍රයේ සියල්ලම තියෙන්නේ ඩොලර් වලින් තමයි තියෙන්නේ. එතකොට ඒක වෙනමම හදලා ඔඩිට් කරලා මාස 5ක් ඇතුළත එවන්න කියලා ඒ වගේ යුනිට් එකක් තියෙනවා නම් ඒක වෙනමම හදලා එවන්න කියලා. දැනට තියෙන වර්තමාන තත්ත්වයට ඉදිරියේදී මේ දැනට එවලා තියෙනවා මේ FCBU යුනිට් මේ වගේ විදේශී විවහාර බැංකුව එකකයක් තියෙනවනේ ඒවා ඔක්කොම ඇමල්ගමේට් කරන්න කියලා එකතු කරන්න කියලා ඉදිරියේදී ගොඩක් වෙලාවට ඒක 2021 පළවෙනි කාර්යයේ සිද්ධ වෙන්න පුළුවන්. right? ඊළඟට මම තව විධිවිධාන ටිකක් අරගෙන තියෙනවා මේ විධිවිධාන ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම 88 අංක 30 දරන බැංකු පනතේ. ඒතර විභාගෙට අහන්න පුළුවන් මෙන්න මේ ආයතනයේ මෙන්න මේ පනතින් මෙන්න මේ වගේකින් මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම සම්බන්ධයෙන් මොනවාද තියෙන විධිවිධාන කියලා. එතකොට බැංකු පනතේ වගන්ති අංක 38 එකට ගියොත් එහෙම ඒකේ කියනවා මේ බැංකු පනතෙන් තියෙන රික්වයර්මන්ට් එකක් බැංකුවක් තමන්ගේ විගණනය කරපු මූල්‍ය ප්‍රකාශ ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 5ක් ඇතුළත මේක කතා කරන්නේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 5ක් ඇතුළත ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කරන්න ඕනේ. ඩිරෙක්ටර් බැංක් සුපර්විෂන් ට ඉදිරිපත් කරන්න ඕනේ. right? so එතන මේ රික්වයර්මන්ට් එකක් තියෙනවා බැංකු පනතින් ආපු රික්වයර්මන්ට් එකක් ඒකෙත් කතා කරන්නේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ මම මේක අර අතන වාර්ෂික මූල්‍ය ප්‍රකාශ කියන ගොඩට ගෙනහිලා දැම්මේ නැත්නම් මේක රික්වයර්මන්ට් කීපයක් තියෙන නිසා එතන පැටලෙන්නේ හින්දා. එතකොට බැංකු පනතේ යටතේ මූල්‍ය ප්‍රකාශ වලට අදාළ විධිවිධාන තමයි මේ තියෙන්නේ ඔක්කොම. එතකොට 88 අංක 30 දරන බැංකු පනතේ වගන්ති අංක 38 එක කියනවා විගණනය කරපු වාර්ෂික මූල්‍ය ප්‍රකාශ ගිණුම් වර්ෂය ඉවර වෙලා මාස 5ක් ඇතුළත බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කරන්න ඕනි කියලා. ඒක පළවෙනි එක. right. දෙවෙනි එක ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි වෙච්ච බැංකුවක් තියෙනවා. දැන් සමහර බැංකු තියෙනවා ලංකාවේ ලියාපදිංචි වෙලා නැහැ. ඒ වුණාට ලංකාවේ ව්‍යාපාරික කටයුතු කරනවා. එතකොට එවැනි බැංකුවක් තියෙනවා නම් එහෙම බැංකුවක තම වාර්ෂික ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 5ක් ඇතුළත ශ්‍රී ලංකාව තුල සිදු කරන ලද ව්‍යාපාරික කටයුතු වලින් ආපු ලාභය හෝ අලාභය තියෙනවනේ. ඒවා විගණනය කරලා මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු අධීක්ෂණවරයා වෙත ඉදිරිපත් කරන්න ඕනේ.
ඒතර ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි වෙච්ච බැංකු තමයි බහුතරයක් තියෙන්නේ. ඒගොල්ලොන්ට කිසිම ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ මාස 5ක් ඇතුළත විගණනය කරපු මූල්‍ය ප්‍රකාශය ඉදිරිපත් කරන්න පුළුවන්. ඒගොල්ලොන්ට කිසිම ගැටලුවක් නැහැ. මොකද ඊට ඉස්සෙල්ලා රික්වයර්මන්ට්ස් තියෙන ඒගොල්ලොන්ට මාස 5ක් යනකම් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි වෙච්ච බැංකු තියෙනවා නම් ඒගොල්ලොත් තමන්ගේ මූල්‍ය ප්‍රකාශය ඉදිරිපත් කරන්න ඕනේ. හැබැයි ශ්‍රී ලංකා මහා බැංකුවට වැදගත් වෙන්නේ ලංකාවේ තුල සිද්ධ වෙච්ච ට්‍රාන්සැක්ෂන් වලින් ආපු ලාභය හෝ අලාභය සහ වත්කම් වගකීම්. ඒවත් මාස 5ක් ඇතුළත ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු අධීක්ෂණ මණ්ඩලයේ ඉන්න අධ්‍යක්ෂවරයාට ඉදිරිපත් කරන්න ඕනේ. ඊට අමතරව මූල්‍ය ප්‍රකාශ සකස් කරද්දී මේ 88 අංක 30 දරන බැංකු පනතේ 38.2 තවත් දුරටත් කියනවා මූල්‍ය ප්‍රකාශ සකස් කරද්දී ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය මණිටරි බෝඩ් එක අනුමත කරපු ආකෘතීන් අනුගමනය කරන්න කියලා. එතකොට ලංකාවේ දැන් අපි ඔයගොල්ලන්ට මතක නම් අපි ෆෝමැට්ස් ගැන කතා කරද්දී ප්‍රසිද්ධ කිරීම සඳහා සමාගමක් තමන්ගේ මූල්‍ය ප්‍රකාශ සකස් කරද්දී LKS 1 කියන ප්‍රමිතියේ තියෙන ෆෝමැට්ස් අපි යූස් කරන්න ඕනේ කියලා. හැබැයි අපි කිව්වා ඊට අමතරව 88 ඔයගොල්ලන්ට මතක නම් මම බැංකුවක මූල්‍ය ප්‍රකාශ සකස් කරද්දී ඒකේ කිව්වා වගන්ති අංක 38.2 අනිවාර්යෙන් රිෆර් කරන්න. නැති ඒකේ කියනවා ශ්‍රී ලංකා මහ බැංකුව දීලා තියෙන ආකෘතීන් අපි පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒතර බැංකුවක ෆෝමැට් ඩිසයිඩ් කරන්නේ 88 අංක 30 දරන බැංකු පනතෙන් තමයි ශ්‍රී ලංකා මුදල් මණ්ඩලය තමයි තීරණය කරන්නේ. මහා බැංකුවේ තියෙන මුදල් මණ්ඩලය කියලා එක මොනිටරි බෝඩ් එක ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ මෙන්න මේවා තමයි එන්න ඕනේ ෆෝමැට් එක කියලා. ඒතර මේකේ අවධාරණය කරන්නේ මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අපි පාවිච්චි කරන්න ඕනේ. ඒගොල්ලෝ කෙටි ප්‍රශ්නයකට එන්නත් පුළුවන්. බැංකුවක් මූල්‍ය ප්‍රකාශ හදද්දී අදාළ ආකෘතීන් අපි තීරණය කරන්නේ උත්තරයක් දෙන්න පුළුවන් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතීන් වලින් කියලා. වැරදි. එහෙම නෙමේ. අපි පාවිච්චි කරන්න ඕනේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ විසින් අනුමත කරලා තියෙන ආකෘතීන් තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. රයිට්. අවසාන පොයින්ට් එක ඒකේ. සෑම වාණිජ බැංකුවක් විසින්ම තම ගිණුම් අවසන් වී මාස 5ක් ඇතුළත ව්‍යාපාරික කටයුතු සිදු කරන ප්‍රධාන ව්‍යාපාරික ස්ථානවල මෙම මූල්‍ය ප්‍රකාශ ශේෂපත්‍රයේ සහ ලාභ ගිණුම් ඉතා හොඳින් ප්‍රදර්ශනය කරන්න ඕනේ. මේකත් ඔයගොල්ලන්ට තව රික්වයර්මන්ට් එකක් වෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති බ්‍රාන්චස් වලට ගියාම ඔයගොල්ලෝගේ බ්‍රාන්චස් වලට ගියාම ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එල්ලලා තියෙනවා. රයිට්. ඒ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් අනිවාර්යයෙන්ම ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 5ක් ඇතුළත අලුත් ඒවා එල්ලලා තියන්න ඕනේ. නැත්තම් 1900 බර ගණන් වල ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් මේ වෙන්න පුළුවන්. මුලින්ම බ්‍රාන්ච් එක පටන් ගන්නකොට එල්ලපු ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වෙන්නත් පුළුවන් තාම තියෙන්නේ. ඒතර ඒක වැරදි. ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 5ක් යනකොට යන්න ඉස්සෙල්ලා අලුතෙන් අපේ ගිණුම් වර්ෂයට දාලා මූල්‍ය ප්‍රකාශවල ප්‍රධානම ස්ටේට්මන්ට්ස් ඒ කියන්නේ ආදායම් ප්‍රකාශයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි සීලුම මහ ජනතාවට පේන්න අනිවාර්යයෙන්ම එල්ලලා තියන්න ඕනේ. right? අනිවාර්යයෙන්ම පේන්න එල්ලලා තියන්න ඕනේ. මොකද ගනුදෙනුකරුවෝ ඇවිල්ලා ඒගොල්ලන්ට පේන්න තියෙන්න ඕනේ මේ ආයතනයේ ඒක මහ බැංකුව අනිවාර්ය කරලා තියෙනවා. මේ අන්තිමටම මේ බැංකුව ලාභ ලැබුණාද පාඩුද මොනවාද ලාභය කොච්චරද මොනවාද වත්කම් මේ වගේ දේවල් ටික දැනගන්න ඕනේ ගනුදෙනුකරුවන්. එතකොට ඒක අනිවාර්යයෙන්ම එල්ලලා හරියට ඒක නිකන් අර ෆාමසි එකට ගියාම ඒ ෆාමසි බෙහෙත් දෙන එක්කෙනා සුසුකම් ලද්ද එක්කෙනෙක් කියලා ඒගේ සර්ටිෆිකේට් එක ගහලා තිනවනේ. ඒ වගේ බැංකුවක බ්‍රාන්ච් එක කියන්නේ මේක කියන්නේ තමන්ගේ ප්‍රධාන ව්‍යාපාරික ස්ථානවල. දැන් ප්‍රධාන ව්‍යාපාරික ස්ථාන වෙන්නේ බොහෝ දුරට බැංකුවක බ්‍රාන්චස්. ඊට අමතරව අපි තුමු හෙඩ් ඔෆිස් එකේ ට්‍රේඩ් ඩිපාර්ට්මන්ට් එක එතනත් එල්ලලා තියෙන්න ඕනේ. එතකොට ඒ වගේ ප්‍රධාන ව්‍යාපාරික ස්ථාන තියෙනවා නම් ඒවල එල්ලලා තියෙන්න ඕනේ මූල්‍ය ප්‍රකාශවල පළවෙනි මේ මේන් ස්ටේට්මන්ට් කිහිපය වෙනම. සමහරු මේක අර ඉන්ටරෙස්ට් රේට් අර මේ වගේ රේට්ස් වෙන බෝඩ්ස් තියෙනවනේ ඉලෙක්ට්‍රික් බෝඩ්ස් ඒවල ප්‍රදර්ශනය කරනවා. ඒකත් කමන්නේ. හැබැයි ඒක නම් හැබැයි එච්චර පහසු නෑ. මොකද ඒක විනාඩියක්වත් තියෙන්නේ නැහැ. තප්පර 15න් 20න් වගේ නැති වෙනවනේ. ඒතර ඊළඟ ස්ක්‍රීන් එකේ නිකන් ඉන්න ඕනේ රේට්ස් බල බල. ඒකින්ද හරි විදිය තමයි මේක ෆිසිකලි එල්ලලා තියෙන්න ඕනේ බ්‍රාන්ච් එක. රයිට්. ඒත් ඊළඟට 88 අංක 30 දරන බැංකු පනතේ තව දෙයක් කියනවා. මේකේ කියනවා 38A ඒ කියන්නේ A එක
හැම අවුරුද්දකටම සැරයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකවරයා බැංකුවක් විගණනය කරන්න පුළුවන් විගණකවරුන්ගේ ලයිස්තුවක් ඉදිරිපත් කරන්න ඕනේ ප්‍රසිද්ධියට පත් කරන්න ඕනේ කියලා. ඒකට හැම අවුරුද්දකටම සැරයක් බැංකුවක් විගණනය කරන්න සුදුසුයි කියලා හිතන ඒ වගේ කම්පිටන්සිස් තියෙන මොකද ඕගොල්ලෝ බැලුවොත් එimhe සාමාන්‍ය ව්‍යාපාරයක් ඔඩිට් කරනවා වගේ නෙමෙයි බැංකුවක් ඔඩිට් කරනවා කියලා කියන්නේ. ඒතර බැංකුවක් ඔඩිට් කරන්න ගොඩක් ස්කිල් එකක් තියෙන්න ඕනේ. මොකද බැංකුවක තරම් කම්බසම් කම්ප්ලෙක්ස් ඒ කියන්නේ බොහොම සංකීර්ණ ට්‍රාන්සැක්ෂන් වෙන තරම් නැහැ. ඒතර සාමාන්‍යයෙන් නෝමල් ඔඩිට්ස් කරන කෙනෙකුට ඒක ඔඩිට් කිරීමේ හැකියාවක් නැහැ. ඒතර බැංකුවක් ඔඩිට් කරනවා නම් සාමාන්‍යයෙන් ස්කිල්ෆුල් වෙන්න ඕනේ. හොඳ දැනුම තියෙන මිනිස්සු පිරිසක් ඉන්න ඕනේ. ඔඩිටර්ස්ලා පිරිසක් ඉන්න ඕනේ. ඒතර ඒ වගේ කැපැසිටි එකක් තියෙන පිරිසක් පාවිච්චි කරන්න ඕනේ. අපි හිතමු අපි මොන හරි මහා පරිමාණයේ ගොඩනැගිල්ලක් සාමාන්‍යයෙන් ගයක් හදන මිනිසෙකුට දෙන්නේ නැහැ නේ. සාමාන්‍යයෙන් හදන බාස් කෙනෙකුට ඒක කරන්න බෑ. ඒතර ඒ වගේ බැංකුවක විගණන කටයුතු කරනකොට අර සාමාන්‍යයෙන් පොඩි වගේ ඔඩිට් ෆර්ම්ස් වලට ලබා දෙන්න බෑ. ඒක නිසා ටිකක් වපසරිය වැඩි, කම්පිටන්සිස් වැඩි, ගොඩාක් අවබෝධයක් තියෙන මේ සුදුසුකම්ලත් විගණකවරු හඳුනා ගන්න ඕනේ. එතකොට රික්වයර්මන්ට් එකක් තියෙනවා 38 1 කියන වගන්තියේ බැංකු 88 අංක තියදරන බැංකු පනතේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් එයා අනිවාර්යයෙන්ම මේ හැම අවුරුද්දකටම සැරයක් සුදුසුකම්ලත් විගණකවරුන්ගේ ලයිස්තුවක් ඉදිරිපත් කරන්න ඕනේ. ප්‍රසිද්ධියට පත් කරන්න සුදුසුකම්ලත් විගණකවරුන්ගේ ලයිස්තුවක් ප්‍රසිද්ධියට පත් කරන්න ඕනේ. ඒකට හේතුව තමයි දෙවෙනි රික්වයර්මන්ට් එක 38 2 ඒවල 2 කියනවා බැංකුවක වගකීම වාණිජ්‍ය බැංකුවක වගකීම වෙන්නේ එහෙම ප්‍රසිද්ධියට පත් කරලා තියෙන මේ සුදුසුකම්ලත් විගණකවරුන්ගේ ලයිස්තුවෙන් විගණකවරයෙකු තමයි තෝරගන්න ඕනේ තමන්ගේ මූල්‍ය ප්‍රකාශ විගණනය කරගන්න. right? ඒතර බැංකුවකට බෑ තමන් කැමති ඔඩිටර් කෙනෙක් පත් කරන්න. ඉස්සෙල්ලම බලන්න ඕනේ තමන් කැමති ඔඩිටර් අර බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකවරයා විසින් නිකුත් කරලා තියෙන සුදුසුකම්ලත් විගණකවරුන්ගේ ලයිස්තුවේ එයා ඉන්නවද කියලා. එයා ඉන්නවනම් Tamanට පුළුවන් තමන්ගේ බැංකුවට පුළුවන් අදාළ ඔඩිටර්ව තෝරගන්න. right? එතකොට මේ සුදුසුකම්ලත් විගණකවරුන්ගේ ලයිස්තුවේ විගණකවරුන් විශාල ප්‍රමාණයක් නැහැ. right? ඒක සමහරලාට 10ක් 15ක් වෙන්න පුළුවන් නැත්නම් ඊටත් අඩු වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් එක්කෙනෙක්ව තමයි තෝරගන්න ඕනේ තමන්ගේ විගණන කටයුතු වලට සුදුසුයි කියලා. එතකොට පළවෙනි රික්වයර්මන්ට් එක තමයි 38 A වල පළවෙනි එක තමයි බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා අනිවාර්යයෙන්ම විගණකවරුන්ගේ ලයිස්තුවක් ඉදිරිපත් කරන්න ඕනේ හැම මේ අවුරුද්දකට සැරයක්. right? එතකොට ඒකේ කලින් අවුරුද්දේ දාපු නුසුසු කෙනෙක් ඉන්නවනම් එයාව අයින් කරන්න පුළුවන්. තව සුදුසු කෙනෙක් ඉන්නවා අලුතින් දාන්න පුළුවන්. right? ඊළඟට දෙවෙනි එක 38 A වල 2 කියන්නේ ඒකේ කතා කරන්නේ වාණිජ්‍ය බැංකුවක වගකීම තමයි ඒ සුදුසුකම්ලත් විගණකවරුන්ගේ ලයිස්තුවෙන්ම කෙනෙක් තෝරාගෙන අනිවාර්යයෙන්ම ඔඩිට් එක කරගන්න ඕනේ කියලා තමන්ගේ බැංකුවේ. ඊළඟට 39 එකට ආපුවාම 39 එකෙත් තව මේකෙදි කතා කරන්නේ සුදුසුකම්ලත් විගණකවරයාගේ වගකීම පිළිබඳව. ඒත් එයාගේ වගකීම තමයි අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි වෙච්ච වාණිජ්‍ය බැංකුවක් නම් එයා ඔඩිට් එක කරන්නේ ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි වෙච්ච වාණිජ්‍ය බැංකුවක් නම් ඒ වාණිජ්‍ය බැංකුවකට අදාළ ගිණුම් සම්බන්ධව පැහැදිලිව විගණනයක් කරලා එයාගේ මතය ඒ කියන්නේ විගණන මතය එයාගේ විගණන මතය ඒ සමාගමේ එහෙම නැත්නම් ඒ බැංකුවේ කොටස් හිමියන්ට ඉදිරිපත් කරන එක. සමාගමේ කොටස් හිමියන්ට එහෙම නැත්නම් බැංකුවේ කොටස් හිමියන්ට ඉදිරිපත් කරන එක තමයි දේශීය වශයෙන් ලියාපදිංචි වෙච්ච වාණිජ්‍ය බැංකුවක ඔඩිට් එකක් කරපු විගණකවරයෙකුගේ වගකීම් වෙන්නේ එයාගේ විගණන මතය කොටස් හිමියන්ට ඉදිරිපත් කරන එක. හරියට ගිණුම් තියලාද නැද්ද කියන එක. ඊළඟට යම් විගණකවරයෙකු කරනවා නම් ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි වෙච්ච ඒ උනාට ශ්‍රී ලංකාවේ බැංකු කටයුතු කරන බැංකුවක ගිණුම් එතෙන්දී යාගේ විගණක මතේ එයා ඉදිරිපත් කරන්න ඕනේ ඒකේ කොටස් හිමියන්ට නෙමෙයි ඒකේ ප්‍රධාන කාර්යාලයට. මොකද ඒකේ කොටස් හිමියෝ වෙන රටක කොටස් හිමියෝනේ ඉන්නේ. ඒතර ප්‍රධාන කාර්යාලයට ඒගොල්ලොන්ගේ ඔබ්සර්වේෂන් නැත්නම් විගණන මතය ඉදිරිපත් කරන්න ඕනේ. right.
එතන මම ආයි 88 අංක 30 දරන බැංකු පනතේ රික්වයර්මන්ට්ස් ගැන පොඩ්ඩක් ආයි කතා කරනවා. ඒකේ මුලින්ම අපිට වැදගත් උනේ 38 කියන වගන්තිය 38 1 2 3 4 කියලා වගන්ති තුනක් තියෙනවා. ඒතර ඒකේ පළවෙනි එකේ කතා කරේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයාට සෑම වාණිජ්‍ය බැංකුවක්ම තමන්ගේ විගණනය කරපු මූල්‍ය ප්‍රකාශ මාස 5ක් ඇතුළත ඉදිරිපත් කරන්න ඕනේ කියන එක. ඒතර ඒක තමයි පළවෙනි රික්වයර්මන්ට් එක. දෙවෙනි රික්වයර්මන්ට් එක උනේ ශ්‍රී ලංකාවේ තුල ලියාපදිංචි වෙලා ඒ රික්වයර්මන්ට් එකදී ශ්‍රී ලංකාවේ තුල ලියාපදිංචි වෙලා තියෙන වාණිජ්‍ය බැංකු වලට. ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි වෙලා තියෙන වාණිජ්‍ය බැංකුවක් නම් ඒගොල්ලෝගේ රික්වයර්මන්ට් එක උනේ තමන්ගේ මූල්‍ය ප්‍රකාශ විගණනය කරපේවා ඒකත් මාස 5ක් ඇතුළත. හැබැයි ඒකෙදී ඒගොල්ලෝ වෙන් කරලා පෙන්වන්න ඕනේ ශ්‍රී ලංකාව තුල සිදුවෙච්ච ගණන්දුවල වලින් ඒගොල්ලන්ට ලැබුණු ලාභය වත්කම් වගකීම් ඒක වෙනම පෙන්වන්න ඕනේ. ඒක විගණනය කරපු වාර්තාව ඉදිරිපත් කරන්න ඕනේ මාස 5ක් ඇතුළත. ඊළඟට තුන්වෙනි රික්වයර්මන්ට් එක තමයි වාණිජ්‍ය බැංකුවක් තමන්ගේ මූල්‍ය ප්‍රකාශ සකස් කරද්දී භාවිතා කළ යුතු ආකෘතීන් ගත්තාම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඉදිරිපත් කරලා තියෙන ආකෘතීන් තමයි භාවිතා කරන්න ඕනේ. ඒගොල්ලන්ට කැමති ආකෘතීන් භාවිතා කරන්න බෑ. ඊළඟට හතරවෙනි රික්වයර්මන්ට් එක තමයි දැන් මෙහෙම අපි සකස් කරන මූල්‍ය ප්‍රකාශ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අනිවාර්යයෙන්ම මේ රික්වයර්මන්ට් එක බලන ඒගොල්ලන්ගේ විසිට්ස් වලදී අපි වාණිජ්‍ය බැංකුවක් ගණන්දිනු කරන ප්‍රසිද්ධ ස්ථාන තියෙනවානේ ප්‍රධාන ස්ථාන ගණන්දිනු කරන භාවිතා කරන ව්‍යාපාරික ස්ථාන ඒවල ප්‍රදර්ශනය කරන්න ඕනේ මූලික මූල්‍ය ප්‍රකාශ අයිතම. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශයේ ශේෂපත්‍රයක් අනිවාර්යයෙන්ම පෙන්වන්න ඕනේ ගණන්දිනු කරුවන්ට දකින්න පුළුවන් විදියට. ගොඩක් කාලවට මේක දැන් නම් අර ඉලෙක්ට්‍රික් බෝඩ්ස් වල එනවා. නමුත් මේක හරිනම් ෆිසිකලි රාමු කරලා තියෙන්න ඕනේ. ඒක කරන්න ඕනේ ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 5ක් ඇතුළත. ඒතර පරණ මේවා තියෙන්නත් බෑ. ඒක හැමදාම අවුරුද්දකට සැර දැන් ගොඩක් කාලවට ඕවා මතක් වෙනවා. සෙන්ට්‍රල් බැංකින් ඔඩිටර්ස්ලා බ්‍රාන්චස් වලට එනවා කිව්වම බ්‍රාන්ච් මැනේජර්ස්ලාට මතක් වෙනවා. ඔන්න එතකොට කෝල් එකක් දීලා කියනවා අපේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් අලුත් එකේ පුළුවන් ද ගන්න කියලා වෙලා. හැබැයි හැම අවුරුද්දකට සැරයක්ම වේලාසනින් මේවා යවනවා ඒගොල්ලන්ට. යවුවට ඒගොල්ලෝ ඒවා ලාච්චු වල දාලා තියාගෙන ඉන්න පුළුවන්. ඒතර පරණ එක ගලවලා අලුත් එක එල්ල ගන්න ඕනේ. රයිට්? එක්ස්පයර් වෙලා නම් හරියට ලයිසන් එකක් අපි එක්ස්පයර් වුණාම රිනිව් කරනවා වගේ ආදායම් බලපත්‍ර ඒ වගේ දේවල් එක්ස්පයර් වුණාම රිනිව් කරනවා වගේ ආදායම් බලපත්‍රේ රිනිව් කරන්න මතක් වෙන සමහරවිට පොලිසියට ආව වුණාම. එතකම් පරණ එක තියෙන්නේ. රයිට්? ඒතර පොලිසියෙන් බැලුවොත් තමයි බලලා වෙල කිව්වොත් මේක මේ එක්ස්පයර් වෙච්ච එකක් කියලා වෙලා එතකොට තමයි මතක් වෙන්නේ මම මේක අලුතෙන් එකක් ගන්න ඕනේ කියලා. ඉන්ෂුරන්ස් එක මතක් වෙන්නේත් ඒ විදිහට. එහෙම නැතු එහෙම වෙන්න බෑ. මේක අනිවාර්ය රික්වයර්මන්ට් එකක්. ශ්‍රී ලංකා මහ බැංකුව කියලා තියෙනවා තමන් ගනුදෙනු කරන ප්‍රධාන ව්‍යාපාරික ස්ථානවල මූල්‍ය ප්‍රකාශ එල්ලලා තියෙන්න ඕනේ ගනුදෙනු කරුවන්ට පේන විදිහට. ඒතර ඒක මාස 5ක් ඇතුළත ඒ දේ කරන්න ඕනේ. ගිණුම් වර්ෂය ඉවර වෙලා. ඊළඟ රික්වයර්මන්ට්ස් වලට ගියොත් එහෙම බැංකු පනතේ 88 බැංකු පනතේ ඒකේ 38A1 වගන්තියේ කියනවා හැම අවුරුද්දකට සැරයක්ම බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා සුදුසුකම්ලත් විගණකවරුන්ගේ ලයිස්තුවක් ඉදිරිපත් කරන්න ඕනි කියලා. ප්‍රසිද්ධියටපත් කරන්න ඕනි කියලා. ඊළඟ වාණිජ්‍ය බැංකුවක වගකීම තමයි 38A2ට අනුව වාණිජ්‍ය බැංකුව වගකීම තමයි ඒ ලයිස්තුවෙන් සුදුසුකම්ලත් විගණකවරයෙකු තෝරගෙන තමන්ගේ ගිණුම් විගණනය කරවා ගැනීම. ඊළඟට 39 එකේ ඒ විගණකවරයාගේ වගකීම හැටියට දාලා තියෙනවා දේශීය වශයෙන් ලියාපදිංචි වෙච්ච බැංකුවක් නම් තමන්ගේ විගණන මතය ඒ ගිණුම් පිළිබඳ විගණන මතය ඉදිරිපත් කරන්න ඕනේ කියලා බොහොම පැහැදිලිව කොටස් හිමියන්ට හැබැයි මේක විදේශීය වශයෙන් ලියාපදිංචි වෙච්ච බැංකුවක් නම් ලංකාවේ ගනුදෙනු කරාට ලියාපදිංචි කාර්යාලය තියෙන්නේ වෙන රටක නම් විගණකවරයාගේ වගකීම වෙන්නේ තමන්ගේ විගණක මතය ඉදිරිපත් කරන්න ඕනේ ප්‍රධාන කාර්යාලයට. කොටස් හිමියන්ට නෙමෙයි කොටස් හිමියෝ නැති නිසා කොටස් හිමියෝ ඉන්නේ විදේශගතව. ඒක නිසා ඒගොල්ලන්ට ඉදිරිපත් කරන්න නැතුව ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කරන ප්‍රධාන කාර්යාලයෙන් අපිට අදාළ තොරතුරු ඒගොල්ලෝ දැනගන්න ඕනේ බෙදා හරින්න අවශ්‍ය පාර්ශවයන්ට. අද දවසේ අපි ඔන්න ඔය රික්වයර්මන්ට්ස් එක ගැන කතා කරා. මේකේ අපි මුලින්ම ගත්තොත් අපි කතා කරා බැංකුවක කාර්තුමේ මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන්. ඒකේ මුලින්ම කතා කරා කොළඹ කොටස් කුමාරයේ රෙජිස්ටර් වෙලා තියෙන ආයතනයන් නම් ඒගොල්ලන්ට රික්වයර්මන්ට් එක ඊළඟට එහෙම ભેදයකින් තොරව ශ්‍රී ලංකා මහ බැංකුව කියලා තියෙනවා පුවත්පත්වල පළ කරන්න කියලා
තමන්ගේ කාර්තුමේ මූල්‍ය ප්‍රකාශ. ඊළඟට වාර්ෂික මූල්‍ය ප්‍රකාශ වලට ගියාම වාර්ෂික මූල්‍ය ප්‍රකාශ වලට අවශ්‍යතාවයන් තුනක් තිබ්බා. පස්සෙත් අපි තව එකක් හඳුනගත්තා. මුලින්ම ඉගෙන ගත්ත තුන තමයි ඉස්සෙල්ලාම අර කොළඹ කොටස සුමාරු රෙජිස්ටර් වෙච්ච බැංකුවන් නම් ඒගොල්ලන්ට රික්වයර්මන්ට් එකක් තියෙනවා මේ කොළඹ කොටස සුමාරුවට ඉදිරිපත් කරන්න මාස දෙකක් ඇතුළත. ඊළඟට පත්‍රයේ දාන රික්වයර්මන්ට් එක තියෙන හැම බැංකුවකටම මහ බැංකුවෙන් රික්වයර්මන්ට් එකක් තියෙන එක සිංහල එක දෙමළ එක ඉංග්‍රීසි පුවත්පතක මාස 3ක් ඇතුළත පළ කරන්න ඕනේ කියලා වාර්ෂික විවරණය කරපු මූල්‍ය ප්‍රකාශ. ඊළඟට සමාගම් පනතේ අංක 150 වගන්තිය යටතේ රික්වයර්මන්ට් එකක් තියෙනවා මාස 6ක් ඇතුළත ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 6ක් ඇතුළත තමන්ගේ මූල්‍ය ප්‍රකාශ සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට ඉදිරිපත් කරන්න කියලා. ඊළඟට අපි කතා කරා සුළුකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ මාසික ගිණුම් හැම බැංකුවක්ම එවන්න ඕනේ රෙජිස්ටර් වෙලා තියෙනවා නම් මේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඒගොල්ලෝ දීලා තියෙන ෆෝමැට් එකට දවස් 20ක් ඇතුළත ඊළඟ මාසේ. ඊළඟට මහ බැංකුවේ රික්වයර්මන්ට් එකක් තියෙන හැම බැංකුවකටම මාසික මූල්‍ය ප්‍රකාශ ඔය ඉල්ලලා තියෙන ස්ටේට්මන්ට්ස් ඊළඟ මාසේ 15 වෙනිදාට ඉස්සෙල්ලා එවන්න කියලා තියෙනවා හැම මාසයකම. ඊළඟට ප්‍රාථමික තරකරුවන් ඒ කියන්නේ ප්‍රයිමරි ඩීලර් යුනිට් එකක් තියෙන ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ගිණුම් එවන්න ඕනේ ශ්‍රී ලංකා මහ බැංකුවට මාස 5ක් ඇතුළත. ඊළඟට පුවත්පත්වල බල කරන්නත් ඕනේ මාස 5ක් ඇතුළත. එතන මම කොහොම හදාගන්නේ කියලා මේ මාස 3 කියන එක මාස 5ක් වෙන්න ඕනේ. රයිට්. ඊළඟට විදේශී විවාර මුදල් බැංකුව ඒකකයක් තියෙන ඒගොල්ලොත් වාර්ෂික මූල්‍ය ප්‍රකාශ හදලා මාස 5ක් ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලොත් වෙනම ඔඩිට් එකක් කරන්න ඕනේ විගණනය කරලාද මූල්‍ය ප්‍රකාශය. ඊළඟට 88 අංක 30 දරන බැංකු පනත යටතේ මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් තියෙන කාරණාත් අපි සාකච්ඡා කරා. ලබන සතිය අපි හම්බෙමු. ලබන සතිය අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශ වලට අදාළ ගණන් හදන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව තව ගොඩක් කොටස් තියෙනවා සාකච්ඡා කරන්න. ලබන සතිය අපි හම්බෙමු.